හරි අයිබෝන් දුවේ පුතේ අපි කොරෝනා වසංගතය නිමා වෙලා කියන්නේ කිසියම් මට්ටමකට පාලනය වුණාට පස්සේ ආයමත් උපකාරක පන්ති පාසල් පද්ධතිය ක්‍රියාත්මක වුණා. හැබැයි ඊට පෙර කොරෝනා වසංගත කාලයේදී මම පුන කිව්වා ස්ථිර වශයෙන්ම මේක උඩු දුවනවා මේ රෝගේ. ඔබට මම ඒකල දේශන වලින් බලන්න පුළුවන්. මම කිව්වා මේක ව්‍යාප්ත වෙනවා. ඒක 100%ක්ම පාලනය කරන්න බෑ. මේක අනිවාර්යයෙන්ම යලි වෙලාවක මතු වෙනවාමයි කියලා මම කිව්වා. ඒ නිසා ඔන්ලයින් පාඨමාලාවට අපිට යලිදු යන්න සිද්ධ වෙනවා කියන කාරණාව මම පුන කිව්වා. ඒක අද වෙනකොට ඇත්ත වෙලා තියෙනවා. ඒක මම කියපු හින්දාම ඇත්ත වුණා නෙවෙයි. නමුත් අපි ගණදෙනු කරන දරුවෝ හැටියට ඒක දැන් අද සත්‍යයක් වෙලා තියෙනවා. දැන් තව දින කිහිපයකින් රජය තීරණය කරනවා පාසල් අඛණ්ඩව පවත්වනවද නැද්ද කියලා. මම අනාවැකියක් හැටියට කියන්නම් 7 වෙනිදා තමයි තීරණය ගන්නේ. ස්ථීරවම පාසල් පවත්වන්නේ නැහැ. පාසල් පවත්වන්නේ නැහැ කියලා කියන්නේ උපකාරක පන්ති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෙතෙන්දී අපේ දරුවෝ පුදුම විදිහට අධ්‍යාපන ක්ෂේත්‍රය තුල මේ වෙනකොට අකර්මණ්‍ය වෙලා අසරණ භාවයට පත් වෙලා. දැන් දරුවන්ට හිතෙන්න පුළුවන් පාසල් නැතුව ගෙදරට වෙලා ඉන්න එක ජොලි කියලා. එහෙම හිතෙන්න පුළුවන්. මොකද ළමා කාලේ එහෙම හිතෙනවා. හැබැයි වයසට ගිහිල්ලා ඉගෙන ගන්න බෑ. දැන් මගෙන් ඇහුවොත් වැඩිම පොත්පත් ප්‍රමාණයක් කියවලා තියෙන්නේ කොයි කාලෙද කියලා මට කියන්න වෙනවා අදියර දෙකකින්. එකක් මම සාමාන්‍ය පෙළ සිට උසස් පෙළ දක්වා ඒ අවුරුදු දෙක කාල සීමාව තුලදී විෂයානුබද්ධ පොත්පත් වලින් පරිබාහිරව පුදුමාකාර විදිහට පොත් කියවපු මිනිස්සෙක්. පුදුම විදිහට කියවුවා. ඒ පළවෙනි පියවර. දෙවන පියවරේදී මම පොත්පත් කියවීම කළේ විශ්වවිද්‍යාලයේ ඉන්නකොට අවුරුදු 4ක්. ඒත් එහෙමයි. ලැබෙන කිටි විවේකයේ තුල මම අනිවාර්යයෙන්ම පුස්තකාලයට ගිහිල්ලා පොතක් කියවනවා. ඊට අමතරව ගෙදරට එනකොට නැත්තම් මගේ නවාතැන් පොළට යනකොට පොත් කීපයක් අරන් ගිහිල්ලා එළි වෙනකොට පොත් ටික කියවලා ඉවර කරනවා. හැබැයි ඒ උපාධිය අරගෙන මේ ගුරු භූමිකාවට පිවිසීමත් එක්කම පොත්පත් කියවීම ටිකක් අඩු වුණා. ඒක කියන්න එපායි. ඒකමයි යලි හදාගෙන යන්නේ නැවතත් මම දෙවන වර කියවනවා. පොතක් දෙවන වර කියවනවා කියලා එකක් තියෙනවා. ඒක හරි රසවත්. ඒ කියන්නේ අපි පොතක් එක්වරක් කියවනවා ඒ වෙලාවේ නොදැනෙන රසය අපිට පොතක් දෙවන වර කියවනකොට දැනෙනවා. එහෙනම් මම මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා දෙවන වර කියවීම. දැන් මම මේක කිව්වේ මගේ පෞද්ගලික ජීවිතයේ ඔබ දන්නාන්සින් හමුවේ වමාරන්ට නෙවෙයි. ඔබට වෙලා තියෙන දේ පැහැදිලි කරන්න. මොකක්ද ඔබට වෙලා තියෙන දේ? ඔබට වෙලා තියෙන දේ තමයි දැනට විවිධ කරුණු කාරණා මත පාසල් අධ්‍යාපනය උපකාරක අධ්‍යාපනය ඇනහිටලා තියෙනවා. ඔය ඇනහිට දැනුම ලබා ගන්නට තිබ්බ දැනුම අපිට ඒක අහිමි වෙච්ච ඒ ලබා ගන්න තිබ්බ ඒ දැනුම් සම්භාරය ආයේ කොහොමද අපි ගන්නෙ? ඒක මහා ප්‍රශ්නයක්. ඒක ගැටලුවක්. විභාග එනවා ළඟට. ඔබට පාසලේ ඉගෙනුවේ නැති වුණාට උපකාරක පන්ති ඉගෙනුවේ නැති වුණාට විභාගේ දවසින් දවස ළඟට එනවා. අපේ මිනිස්සු ලොකු මානව හිතවාදියෝ නෙවෙයි. මාසයක් දෙකක් දරුවන්ට උගන්වන්න බැරි වුණා. එහෙනම් අනේ විභාගෙට අපි මාසයක් විතර එහාට හල්ලු කරන්න ඕන මේ ළමයි පව්. ඒ මෙහිදන තරම් ඒ මිනිස්සු කාර්මිකද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මම මෙහෙම කියනවා නැවතත් අපිට අර විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ඉගෙන ගන්න සිද්ධ වුණා. මේ ක්‍රමය හොඳයි නරකක් නෙවෙයි. ගෙදර ඉඳන් වැඩ කරන්න.
ඊළඟට මම දැන් අද උගන්වන්නට යන ඒ පාඩම් මාලාව ගැන කිසියම් ආකාරයක තියෙන්න පුළුවන් විසංවාදයක්. මොකද්ද? 2021 දරුවන්ටත් 2022 දරුවන්ටත් මම දීලා තියෙනවා එකම නිබන්ධන පෙළ. එතකොට 2022 දරුවෝ හිතන්න පුළුවන් මේ නිබන්ධන පෙළ අක්කලාට අයියලාට හදපු එකක්ද? අපිට බලන්න නැද්ද? එහෙම හිතෙන්න පුළුවන්. මේකයි කතාව. තේරුම් ගන්න. දැන් මම මේ දීලා තියෙන නිබන්ධන පෙළ විභාග ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට ඔබ හුරු කරන ආකාර නිබන්ධන පෙළක් තමයි දීලා තියෙන්නේ. මේ නිබන්ධන පෙළ ළඟ තියාගෙන තමයි දැන් අධ්‍යාපනයට සූදානම් වෙන්න ඕනේ, ඉගෙන ගන්න සූදානම් වෙන්න ඕනේ නෑ. ළඟ තියාගන්න ඕන ෆයිල් එක. මම කියන ටියුට් එක අවශ්‍ය වෙලාවෙදි ගන්න ඕන ළඟට. එතකොට පාසල තිබ්බනම් මෙච්චර පැවරුම් මම දෙන්නේ නැහැ. මොකද පාසලේ දවස් 5ත් වැඩ කරන්න ඕන. දරුවට එහෙත් මේ පැවරුම් ලැබෙනවා. එහෙනම් එච්චරම දෙන්නේ නැහැ. නමුත් දැන් පාසල නැහැනේ. ඒ නිසා අපි වැඩ කරනවා. උපකාරක ගුරුවරු හැටියට අපි වැඩ කරන්නම්. ඔබ ඒ මඟ පෙන්වීම ඔස්සේ ඔබ මහන්සි වෙන්න වැඩ කරන්න. එතකොට මම අද දවසේ ඔබට දෙනවා ප්‍රශ්නවලට පිළිතුරු ලියන ආකාර හුරු කරගන්න. ඔය කණ්ඩායම් දෙකටම හුරු කරගන්න. මම සූදානම් වෙලා තියෙනවා නිබන්ධන ගණනාවක් අද දවසේදී ඔබට ඒ වෙනුවෙන් හුරු කරවන්නට සූදානම් කරලා තියෙනවා. දැන් මෙහිදී පෑන ඔලයක් ළඟ තියාගන්නත් ඕන. අවශ්‍ය දේවල් ලිවීම සඳහා පෑන ඔලයක් ළඟ තබා ගැනීම වෙන්න ඕන. ඒ පෑන කොළ කීපයක් ළඟ තියාගෙන දැන් අපි ඉගෙන ගන්න සූදානම් වෙමු. හරි. මම ඔබට දීලා තියෙනවානේ නිබන්ධන 10ක් දීලා තියෙනවා. ඒ ෆයිල් එකේ නිබන්ධන 10න් ඉක්මනට හොයාගන්න පුළුවන්. මම වර්ණෙත් එක කියන්නම්, පාටත් එක කියන්නම්. කහ පාට නිබන්ධනයක් දීලා ඇති. ඒකේ අංක දාලා තියෙනවා අංක 19 කියන. ආන්ගේ 19 වෙනි ටියුට් එක ගන්න මම පුතේ. 19 වෙනි නිබන්ධනය ගන්න. කහ පාට නිබන්ධනය. හරි නේද? දැන් ඔබ ළඟ තියෙන්න ඕනේ ෆයිල් එක පැත්තකින් තියෙන්න ඕන 19 වෙනි නිබන්ධනය. ඒ කියන්නේ කහ පාට නිබන්ධනයක්. ඒක තියෙන්න ඕන. පෑන අමතරව ලියා ගන්න කොලයක් තියෙන්න ඕන. ඒ කොලේ ඩේට් එක උඩ ඉඳ එහෙම ලියන්න එපා. සිදුරු අතරට අර පෑන මෙහෙම ඇතුළට බහිනකොට ඔක ලියන්න ඉතින්නේ නැහැ. යටින් ෆයිල් එකක් හරි මොකක් හරි තියාගෙන ලස්සනට අවශ්‍ය දේවල් ලියා ගැනීම කෙරෙන්න ඕන. දැන් මම මේ දෙන දත්ත උපයෝගී කරගෙන ඔයා කරන්න ඕන දේ තමයි මේ ප්‍රශ්නෙට මම දීලා තියෙන නිබන්ධනේ ඒකෙහි මුකුත් ලියන්නේ නැහැ. අර කොලේ ලියන්නේ. ඒ ප්‍රශ්නෙට උත්තරේ ඔයා ලියන්න. ඒ ලියන හැටි මම කියලා දෙනවා. ඒක 2021 2022 කණ්ඩායම් දෙකටම පොදුයි. ඒක ගැටලුවක් කරගන්න එපා ඔයා. හරි. ඊට අමතරව තියරි පන්ති වල අපි කර හිටියේ පන්තියේ වැඩ පිළිවෙල. ඒක මම ඊට අමතරව කරන එක මම ඉතින් දෙවිලා කියන්නම්. දැන් ප්‍රශ්න වලට උත්තර ලිවීමක් අපි සූදානම් වෙමු. එහෙනම් පුතේ මම දීලා තියෙන්නේ මේ නිබන්ධන අංක 19. එතකොට සමහර දරුවෝ හිතන්න පුළුවන් ඇයි 18 කරන්නේ නැතුව 19 කරේ? ඇයි 1 2 3 කරන්නේ නැතුව 19ට එකපාරට ආවේ? කොහොම හිතෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මම පළවෙනි ප්‍රශ්නේ හැටියට මේ 19 වෙනි එකට 1 කියලා දැම්මා නම් එතකොට එතන 1නේ. එහෙනම් මේක අංකේ ප්‍රශ්නයක් කරගන්න නැතුව වැඩේට බහිමුකෝ ඈ. ගොඩක් හිතන්න යන්න එපා. ගොඩක් හිතන්න ගියාම වැඩේ අවුල් වෙයි. එහෙම හිතන්නේ නැතුව වැඩේ කරමු. එච්චරයි. ප්‍රශ්නෙකට උත්තරයක් දෙන්න. එච්චරයි. මොකද්ද ප්‍රශ්නේ? කුසල කර්මයන්ගේ විපාක පුද්ගලයා පසුපස පැමිණෙන ආකාරය සිත් ඇද ගන්නා පරිදි ඉදිරිපත් කිරීමට ධර්මසේන හිමියන් සමත් වන අයුරු නිර්දිෂ්ට කතා වස්තු ඇසුරෙන් විමසන්න. මේක තමයි ප්‍රශ්නය. දැන් ඔයා හොඳට තේරුම් ගත යුත්තක් තියෙනවා. තේරුම් ගත යුතු දේ තමයි ප්‍රශ්නයකට පිළිතුරක් ලියනකොට ඉස්සර වෙලාම ඔයාගේ පෑන
මේ ප්‍රශ්නයත් එක්ක ඝර්ෂණය කරන්න ඕන. පෑන මේ ප්‍රශ්නයත් එක්ක සම්බන්ධතාවක් ඇති කරගන්න ඕන. ඒකට හිත මූලික වෙනවා. ඒක වෙනම කතන්දරයක්. දැන් ඔබගේ දකුණු අතේ හෝ වම් අතේ ලියන පැත්තකින් පෑන අල්ලගෙන ප්‍රශ්නෙට ඇස යොමු කරන්න. කුසල කුසල කර්මයන්ගේ විපාක. මෙතන මේ කුසල කුසල කර්මයන්ගේ විපාක කියලා කියනකොට තේරුම් ගත යුත්තක් තියෙනවා. කුසල අකුසල මේක තමයි සංදි වෙලා තියෙනවා කුසල අකුසල කියලා. කුසල අකුසල කුසල අකුසල දී සමාන දීර්ඝස්වර සංදියෙන් මේක හැදිලා තියෙන්නේ. සංදි පාඩම ඔය 21 22 දරුවෝ සියල්ලම කරලා තියෙන එක මේක දන්නවා. සමාන දීර්ඝස්වර සංදියෙන් මේක හැදිලා තියෙන්නේ. ඒක ප්‍රශ්නෙට අදාළ නැහැ. නමුත් එන දේ මම කියනවා. ඒක තමයි මගේ පන්තිවල තියෙන විශේෂත්වය. අවශ්‍යම දේ නෙවෙයි මම තියෙනකොට යම් දේවල් දරුවන්ට කියනවා. ඉතින් ඉගෙන ගන්න ආස දරුවා කෙරෙන්න ඕන දෙයක් තියෙනවා. මොකක්ද? මේ මම දේශනය කරනකොට කුසල අකුසල කියලා ඔයා මෙහෙම ලියුවා. චූටි ඉරි කෑල්ලක් ගැහුවා. ඒකේ විසන්දිය කුසල එකතු කිරීම අකුසල. කුසල එකතු කිරීම අකුසල කියන එක තමයි කුසල අකුසල කියලා මෙතන සංදි වෙලා තියෙන්නේ. ඒක මොන සංදි වර්ගයේද කියලා අහුවොත් ඒක කියන්න තියෙන්නේ සමාන දීර්ඝස්වර සංදිය කියලා. දැන් ඉගෙන ගන්නකොට පුතේ අර මං කියන දැන් මේ දේශනෙට අදාළ දේවල් වලට පරිබාහිරව දේවල් කියවෙනවනේ. එව්ව නියාගන්නත් කොලයක් වෙනම තියාගන්න ඕන ළඟ. පැහැදිලිද? එතකොට තමයි වැඩ ලස්සනයි. ඒක තමයි ඉගෙන ගන්නවා කියන්නේ. දැන් මොන බලන්නකො පටන් ගන්නකොටම අපි එක තැනකට යමු වුණා. කුසල කුසල. එක සාහිත්‍ය වුණත් මම ව්‍යාකරණ කාරණාවක් කියලා දුන්නා. කුසල කුසල කියන එක විසන්දි වෙන්නේ කොහොමද? දෙකට ගැටෙන්නේ කොහොමද? දැන් ඔබගේ කටින් කියන්නේ. කුසල අකුසල. කුසල අකුසල. කුසල ලයන්නේ තිබෙනවා අ කියන ස්වරය. අකුසල කියනකොට ආ කියන ස්වරයේ මුල තියෙනවා. කුසලා කුසල කියනකොට ආයන් ඇවිල්ලා තියෙනවා. අයනු වෙනුවට ආයන් ඇවිල්ලා තමයි කුසලා කුසල කියන හැදිලා තියෙන්නේ. එතකොට සංදිවන පද දෙකේ මුල් පදයේ අගාකුරේ ඇති ස්වරයත් පසු පදයේ මුල ඇති ස්වරයත් දෙක සමාන වෙනකොට එහි දීර්ඝය ඇවිල්ලා හැදිලා තියෙනවා. අයනු වෙනුවට ආයන් ඇවිල්ලා සංදි වෙලා තියෙනවා. ඒ බඳු අවස්ථා අපි කියන්නේ සමාන දීර්ඝ ස්වර සංධිය කියලා කියන්නේ. සමාන දීර්ඝ ස්වර සංධිය කියලා කියන්නේ. හරි. එතකොට ඔන්න ව්‍යාකරණ කොටසකුත් ඉගෙන ගත්තා. ඒකේ තියෙන්නේ මේ ලියන එකට අදාළව නෙවෙයි වෙනම කොට ගන්න එක. එහෙම ලස්සන වැඩ කරන්න. කුසල කුසල කියනකොට ඒකේ තේරුම දැනගන්න. කුසල කියන්නේ පින. අකුසල කියන්නේ පව. කිසියම් මතක තියාගන්න. පින් පව. කුසල අකුසල. හොඳ නරක පින් පව. ඒ ඕන එකක් දාන්න පුළුවන්. කුසල කුසල කියලා කියන්නේ නම් මෙතන පින පව. පින් පව. කර්මයන්ගේ ඔය කර්ම කියලා කිව්වහම අපේ සමහර අය මේක වරදවා තේරුම් ගත්ත බවක් වේ. කොහොමද මේක වරදවා තේරුම් ගන්න තියෙන්නේ? දැන් මලකෙවල් වල එහෙම අපි දකිනවා සමහර කෙනෙක් මිය ගියාම ඥාතීන් අඬනකොට කියනවා මේක අනේ මගේ කර්මය. කර්මය. ඒ කර්මය කිව්වහම සමහර අයගේ හිතේ මොකක් හරි කරපු නරක දෙයකට ලැබිච්ච ප්‍රතිඵලය තමයි කර්මය. මොකද කර්මය කිව්වහම අපේ සාමාන්‍ය අය හිතාගෙන ඉන්නේ කරන ලද වැරදි ක්‍රියාවකට නපුරු ක්‍රියාවකට ලැබෙන ප්‍රතිඵලය තමයි කර්මය කියන්නේ. සම්පූර්ණ වැරදි. ඒ ආකල්පයේ වැරදි. කර්මය කියලා කියන්නේ ක්‍රියාව. කර්මය කියන්නේ මේ ව්‍යාකරණයම නෙවෙයි කර්මය කියලා කියන්නේ මොකද්ද? ක්‍රියාව. ක්‍රියාව. කටයුත්ත. දැන් අපි උදේ පාන්දර සත්තුන්ට බත් ටිකක් දානවා. බත් ටිකක් දානවා. ඒක ක්‍රියාව. ක්‍රියාව. ඊළඟට අපේ ගෙදර නොවෙන බල්ලේ එනවා අපේ ගෙදර. තමන්ගේ ගෙදරට එනවා. අපි මිනිස්සුන්ගේ තියෙනවනේ තමන්ගේ කාට ආදරේ අනිත් උන්ට ආදරේ නැති අනාදරේ කියන එක නේද? ආදරේ නැති ගැටි තියෙනවනේ. ගලක් කැඩගෙන ගහනවා අර පරබල්ලට. බාහිරින් ආපු බල්ලට ගල් ගෙඩියකින් ගහනවා.
ඒකත් ක්‍රියාවක්. ඒකත් ක්‍රියාවක්. සතෙකුට ආහාරයක් දීමත් ක්‍රියාවක්. බල්ලෙකුට ගල් ගෙඩියකින් ගහපු එකත් ක්‍රියාවක්. එතකොට මේ දෙකම ක්‍රියා කර්ම. එතකොට සතුන්ට ආහාරයක් දීම කියන්නේ හොඳ ක්‍රියාවක්. බල්ලෙකුට ගලකින් ගැහුවා කියන්නේ නරක ක්‍රියාවක්. එහෙනම් කර්මය කියලා කියන්නේ මොනවද දන්නවද? හොඳ හෝ නරක ක්‍රියා. හොඳ නරක ක්‍රියා. ඒවට තමයි කර්ම කියන්නේ. එහෙනම් දැන් බලන්න කුසල කියන්නේ පින, අකුසල කියන්නේ පව. කර්ම කියන්නේ ක්‍රියා. හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන්. විපාක කිව්වහමත් අපේ අයගේ තියෙනවා වැරදි ආකල්පය. මොනවද විපාක කිව්වහම? දැන් මම දවසක් බලාගෙන හිටියා ඔය මම පේරාදෙනියේ මේ පොලිසියට ගියා පුංචි වැඩකට. ගිහිල්ලා ඉන්නකොට සදාතනික අරගලයක දෙදෙනෙක් ඇවිල්ලා හිටියා උදේ පාන්දරම. මොකද සදාතනික අරගලයේ නැන්දම්මගේ ලේලිගේ හදි. සදාතනික අරගලයක් සාංශාරික පැවැත්ම. ඒවට හේතු තියෙනවා. දැන් ඒ නැන්දම්මයි ලේලි ඇවිල්ලා ඉන්නකොට පැමිණිල්ලක් දාන්නට නැන්දම්ම කියනකොට සමහර දේවල් ලේලි ඉස්සරහට වනිනවා. ලේලි කියනකොට නැන්දම්ම ඉස්සරහට වනිනවා. ඔය විසංවාදයේ කෙලවර නැන්දම්ම තමයි වැඩි වැඩියෙන් ඉස්සරහට පනින්නේ. මම පැත්තකින් බලා ඉන්නවා. පොලිස් නිලධාරියා ප්‍රකාශයක් කළා සමු කටවගෙන ඉන්නවා කියලා කිව්වා. නැන්දම්ම එදගෙන හිටපු පුටුවෙන් නැගිට්ටා. නැගිටලා මෙහෙම කරලා පපුවට මෙහෙම කරලා හයියෙන් ගහගත්තා. මම හිටියේ මීටර් 100ක් නැහැ මීටර් 10ක් 15ක් ඇති. පුදුම සද්දකින් පපුවට ගහගත්තා. අපේ සමහර දේශපාලකයෝ අර ජාති මාමික හැඟීමෙන් පපුවට ගහ ගන්නවා. ඊළාට ඌරු කැඩෙනකන් ගහ ගන්නවා. එහෙම කරලා ඒ වගේ නැන්දම පපුවට ගහගත්තා. ඒකල අහස් දිහාට අත් දෙක මෙහෙම උස්සලා මෙන්න මෙහෙම කරලා තුන් පාරක් කරලා කොහොම කරලා ඉඳලා. ඒ කියන්නේ මේ ලේලිට ප්‍රතිඵල ලැබෙනවා විපාක ලැබෙනවා. ඒ නැන්දම හිතන්නේ වැරදි දෙයට දෙයියෝ කියලා જાතියක් ඉන්නවා මොකක් හරි බලවේගයක් තියෙනවා එයාලකින් මෙයාට ලැබෙනවා ප්‍රතිඵල විපාකයක් ලැබෙනවා. ඕක තමයි තියෙන්නේ. පුතා ඒකත් වැරදි. ওই විපාක කියන කාරණාව ගත්තාම එතනින් තියෙනවා වැරද්දක් තියෙනවා. අපි හිතන දේ වැරදි. අර නැන්දම හිතුනේ එක පාර්ශ්වය. විපාක කියන්නේ මොකක්ද දන්නවද? හොඳ හෝ නරක හෝ දෙයට ලැබෙන ප්‍රතිඵලය. හොඳ හෝ නරක හෝ දෙයට ලැබෙන ප්‍රතිඵලය. අර සතුන්ට කෑම දුන්නානේ පිනක්. එයාට ඒකට හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා. සතුන්ට කෑම දුන්නා කියලා ඊළඟ ආත්මේ හරකෙක් කියලා උපදින්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. එයාට හොඳ ප්‍රතිඵලයක්. අර බල්ලට පහර ගැහුවනේ තමන්ගේ බල්ලෙක් නොවෙන හින්දා ගැහුවනේ ඒකට එයාට ලැබෙන්නේ දේවාත්මයක්ද නැහැ. එයාට ලැබෙන්නේ නරක ප්‍රතිඵලය. එහෙනම් විපාක කියලා කියන්නේ තමන් කරන හොඳ හෝ නරක හෝ ක්‍රියාවන් වලට ලැබෙන ප්‍රතිඵලයට අපි කියන්නේ විපාක කියලා කියනවා. මම මේ උඩ જાති කියන්නේ දන්නවද? අපේ සමහර දරුවෝ භාෂා ඥානෙ පොඩ්ඩක් දැනුමෙන් අඩුයි. සමහර දේවල් ඉතා සරල දේවල් පවා තේරුම් දන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයන් තුල අද හැදිලා ඉන්නේ හරි අමුතුයි. ඒකද? ඔව් මං කිව්වේ මේ ළඟදී මට උදේ පාන්දරම මේ මම මැසේජ් එහෙම මොනවද කියලා තියෙනවද කියලා බලනකොට GM සර් කියලා දාලා තියෙනවා. මං හිතුවා මට අපේ ගන්න නෙවෙයි මේක ග්‍රාමසේක මහත්තයාටවත් යන්න ඕන එකක් වෙන්න ඇති. කියලා මම දන්නේ නැතුව මම පුතාගෙන් යනවා පුතා මොකක්ද දන්නේ නැහැ. ළමයි කවුරු හරි මේ මැසේජ් එකක් එවලා තියෙනවා. මේක මේ මට නම් වෙන්නේ බෑ කියලා. තාත්තට ඔක තේරෙන්නේ good morning කියලා කියලා තියෙනවා. GM sir. good morning කියලා මේ ගහලා තියෙනවා. ඉතින් නූතන පරපුරේ භාෂාව නොදන්නා නිසා මට සමහර දේවල් සිංහල ගුරුවරයෙක් හින්දා කියලා දෙන්න හිතෙනවා මහා පණක්. ඉතින් අහගෙන ඉතින් අවුලන්නේ ප්‍රශ්නයක් නැහැ. දැන් පන්තිම වගේ නෙවෙයි අම්මයි මේ ඉස්සර ඉගෙන ගන්නකොට තේ හික්කු කියනල්ලා හිමීට ලන්තරයි සද්ද බද්ද නැතුව. ඒක සද්දෙන් මේක දීපට ගමන් නැහැ. මොකද මමනේ මේ රෙකෝඩ් කරන්නේ. ඔය දේක සද්දෙන් දීපට ගමන් නැහැ කියලා අම්මට කියන්නේ. ඒ ප්‍රශ්නයක් නැහැ. අම්මලා ඒව දන්නේ හිමීට තේ කියන කියන්නේ ඒකට. සර්ට බාධා වෙයි දන්නේ නැහැ කියලා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක අයින් තියාගෙන
ඔය හයියෙන් බොන්න ඒක ප්‍රශ්නකුත් නෑ. මේ අඹ කාලේ අඹ ගෙඩියක් ගන්න ඕන නම් ඒකත් ගන්න. කකා දේශේට මුලින් යනකට. දැන් කියන්නේ මම අමතක වෙන්න යන ප්‍රශ්න අහනවනේ මම කියවන්නේ. දැන් ඔය දිහා බලන්න බෑ. බලන්නේ. දැන් ඔයාගේ හිතේ තියෙනවද කියලා කියන්නේ? කුසල කුසල. මොනවද කුසල කුසල කියන්නේ හිතන්න? පින් පව්. හොඳ නරක. මතකයිනේ? රයිට්. කර්මයන්ගේ කියන්නේ ක්‍රියා. හොඳ හෝ නරක හෝ ක්‍රියා. විපාක කියලා කියන්නේ ප්‍රතිඵල. ප්‍රතිඵල කියනකොට කායන මහ ප්‍රාණයෙම දාන්න බෑ. කායන දෙකක් තියෙනවා කියලා අපි දානවා මේක කියලා එහෙම දාන්න බෑ. ප්‍රතිඵල කියලා ලියන්නකොට කායන මහ ප්‍රාණයෙම නෙවෙයි. හැබැයි කායන මහ ප්‍රාණ නේද? ඔව් ප්‍රතිඵල. හොඳ නරක ක්‍රියාවන්ගේ ප්‍රතිඵල පුද්ගලයා පසුපස පැමිණෙන ආකාරය. මේකෙන් ඉතින් අපේ බුදුදහමේ විග්‍රහය අපි හොඳ වැඩක් කළොත් හොඳ ප්‍රතිඵල, නරක වැඩක් කළොත් නරක ප්‍රතිඵල අපි පසුපස එනවා. තවත් කොහොමද පසුපස එන්නේ? මේ ආත්මෙමත් එන්න පුළුවන්. මරුණට පස්සේ අපි යන්නේ ඉපදෙනවා කියනවනේ. දැන් ඔය වෙනත් සමහර ආගම් වල පිළිගන්නේ නැහැ. මැරලා ආය උපදිනවා කියන කතාව පිළිගන්නේ නැහැ. හැබැයි අපි පිළිගන්නවානේ අපේ ආගමේ එහෙමනේ කියලා තියෙන්නේ. එතකොට අපි මැරෙන යලි උපදිනවා. මැරෙනවා යලි උපදිනවා. කොහොමද යන්නේ? අපි සංසාරේ කොහොම යනවා? නිවන් දකින්නකම් කොහොම යනවා? එතකොට මේ සංසාරයේ පුරාවටම අපි පසුපස එන්නේ මොනවද? අපි කරනද කුසල අකුසල ක්‍රියාවන්ගේ ප්‍රතිඵල. ආම් බලන්න පුද්ගලයා පසුපස පැමිණෙන ආකාරය සිත් ඇද ගන්නා පරිදි. ඒක නිකම්ම නිකන් නෙමෙයි. නිකම්ම අර වාර්තාවක් හැටියට නෙමෙයි. සිත් ඇද ගන්නා පරිදි. සිත් ඇද ගන්නා පරිදි ඉදිරිපත් කරන්නට සාහිත්‍ය කරුවා විවිධ ප්‍රයෝග භාවිත කරනවා. හරි? ඒක මතක තියාගන්න ඕනේ. සිත් ගන්නා පරිදි, සිත් ඇද ගන්නා පරිදි ඉදිරිපත් කිරීමට ධර්මසේන හිමියන් සමත් වන අයුරු. දැන් ධර්මසේන හිමියන් සමත් වන අයුරු කියලා කිව්ව හැටියෙම මේ මధుරේ කියලා කරදර කරනවා. ධර්මසේන හිමියන් සමත් වන අයුරු කියලා කිව්ව හැටියෙම අපේ මනසට එන්න ඕන මොකද්ද? මේ අහන ප්‍රශ්නේ අහන්නේ සද්ධර්මා ලංකාරයෙන් එහෙම නෙවෙයි. පූජාවලියෙන් නෙවෙයි. ජාතක පොතෙන් නෙවෙයි. නේද? එහෙනම් මේ අහන්නේ මොන පොතෙන්ද? සද්ධර්ම රත්නාවලිය කියන පොතේ. සද්ධර්ම රත්නාවලිය කියන පොතේ. නිර්දිෂ්ඨ කතාවස්තු ඇසුරින් විමසන්න. නිර්දිෂ්ඨ කතාවස්තු කියන කොටම දරුවගේ මනසට එන්න ඕන සද්ධර්ම රත්නාවලියේ නිර්දිෂ්ඨ කතා දෙකක් තියෙනවා. එහෙම නේද? සද්ධර්ම රත්නාවලියෙන් කතා දෙකයි, පූජාවලියෙන් කතා දෙකයි, ජාතක පොතෙන් කතා දෙකයි, සද්ධර්මා ලංකාරයෙන් කතා දෙකයි. ඔය කතා දෙක කොහොම එක්ක වෙලා තමයි පුරාතන ගද්‍ය සංග්‍රහය කියන මේ පොතේ කතා 8ක් ඇතුළු කරලා උසස් පෙළට අපිට ඉගෙන ගන්න නිර්දේශ කරලා තියෙන්නේ. එමෙන්නේ රයිට්. දැන් පුතේ මම විනාඩි 20ක් මේ මාතෘකාව ගැන කතා කළා. ඒ විනාඩි 20ක් කතා කිරීම කවදාකවත් අපතේ ගියා කියලා හිතන්න එපා. ඇයි දන්නවද මම මේක කතා කළේ? ප්‍රශ්නයකට අපි උත්තරයක් ලියනකොට ප්‍රශ්නේ හරියට තේරුම් ගන්නේ නැතුව ප්‍රශ්නෙට නොඅදාළ දේවල් කඩදාසි පිටින් පුරවල ආවත් කවදාකවත් අපේක්ෂිත ප්‍රතිඵලය අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන මොකද්ද මතක තබා ගැනීම විය යුත්තේ? ප්‍රශ්නය හරියට හඳුනාගෙන හරියටම ප්‍රශ්නෙට ඉලක්ක කරලා පිළිතුරු ලියුවා නම් කඩදාසි බුරුතු පිටින් ලියන්න උවමනාවක් නැහැ. උත්තරය කෙටි ප්‍රශ්නෙටම අදාළ කරුණු කාරණා ඇතුළත් ලකුණු ලැබෙනවා. අපේ දරුවෝ හුඟක් මේ ලකුණු අවම කරගන්නේ ප්‍රශ්නෙට නොඅදාළ දේවල් වපුරන්න ගිහින්. එහෙම නේද? රයිට්. එහෙනම් ඔය දකුණේ හෝ වමේ පෑන ඔබ අතේ තියාගෙන පෑන හරි පැන්සල හරි දැන් මේ ප්‍රශ්නෙට මෙන්න මෙවට යටින් ඉරි ගහ ගන්න ඕන. ඔයා විභාගෙට ගිහිල්ලා කරන්නත් ඕනේ එහෙමයි. ප්‍රශ්නෙකට උත්තරයක් ලියනකොට විය යුත්තේ එහෙමයි. විභාගෙට ගිහිල්ලා කරන්නත් ඕනේ එහෙමයි. මෙන්න මෙවට ඉරි ගහ ගන්න ඕනේ යටින්. කුසල කුසල ගහන්න ඉර කිව්වම ඔකෙදී කැතයට ගහන්න එපා. පොඩි අඩි මුලක් යන ලස්සනට වැඩ කරන්න. තරුණ ළමයි නේද? බල අනාගතයේ ලස්සන දරුවෝ වෙන්න. මම ඒකයි කියන්නේ ඔය නිකන් එහෙන් මෙහෙන් වැඩ කරන දරුවෝ දැක්කම මට හරි එපා වෙනවා. ලස්සනට වැඩ කරන්න ඈ. කුසල කුසල කෙනෙක්ට ඉරි ගැහුවා.
කර්මයන්ගේ විපාක කෙනෙකුට ඉරිගැන්වුවා. සිත් ඇද ගන්නා පරිදි කෙනෙකුට ඉරිගැන්වුවා. right. හරි. දැන් මොන ප්‍රශ්නේ හරි. දැන් ඔබ පිළිතුරු ලියන්න ඕනේ මෙන්න මේකට. අදාළ මොනවද? කුසල අකුසල ඒ කියන්නේ පින් පව් කර්මයන්ගේ ඒ කියන්නේ ක්‍රියාවන්ගේ විපාක ඒ කියන්නේ ප්‍රතිඵල පුද්ගලයා පසුපස පැමිණෙන ආකාරය සිත් ඇද ගන්නා පරිදි ඒ කියන්නේ මනසට හරියට දැනෙන විදිහට රසාලිප්ත විදිහට ඉදිරිපත් කිරීමට ධර්මසේන හිමියන් සමත් වන අයුරු නිර්දිෂ්ට කතාවස්තු දෙක මොකද්ද කතාවස්තු දෙක මට්ට කුණ්ඩලී කතාවස්තුවයි කුණ්ඩලකේසී කතාවස්තුවයි. ඒකනේ සාධාරණ රත්නාවලිය අපිට නිර්දේශ කතා දෙක නේද? මට්ට කුණ්ඩලී කතාවස්තුවයි කුණ්ඩලකේසී කතාවස්තුවයි. 21 22 දෙගොල්ලන්ටම මට්ට කුණ්ඩලී කතාව කරලා තියෙනවා. 21 දරුවන්ට මේ දවස්වල පන්තිය තීරි පන්තිය කරගෙන යන්නේ කුණ්ඩලකේසී කතාව. මම මේ ඔන්ලයින් පාඨමාලාව තුලින්ම කුණ්ඩලකේසී කතාවේ ඉතිරි කොටස ඉදිරි දිනකෙදි කෙරෙනවා. පැහැදිලි. බුද්ධිල කාව්‍ය ව්‍යාකරණ ආදී වශයෙන්. එන්න දැන් මොන අපි වැඩේට යොමු වෙමු. දැන් මේ සද්ධර්ම රත්නාවලියේ මේ බලන්න මට්ට කුණ්ඩලී කතාවස්තුව. මම කියන දේ හොඳට අහගෙන ඉන්න. පුංචි ප්‍රවේශයක් ගන්නකොට මේ උත්තරේ ලියනකොට ඒක කියන්න ඕනේ. ඔය එක පාඩම දැන් දොරක් ඇරලා තිබ්බ පමණින් අපි ගෙවල් වලට ඇතුල් වෙන්නේ නැහැ නේ පුතේ. ගෙදරක දොරක් ඇරලා තියෙනවා. ඒ ගෙදරට අපි යනවා. අපි බාහිර කෙනෙක්. ඒ දොර ඇරලා තිබ්බ කියලා දඩෝඩියක් ගාලා අපි ගියේ උඩට යන්නේ නැහැ. අපි යමක් කරනවා. එක්ක උගුර පාදනවා. නැත්නම් මෙහෙම කකුල පොඩ්ඩක් පොළවට තට්ටු කරනවා. ඉතරම සීනුවක් තියෙනවා නම් ඒක නාද කරනවා. ඒ ඇතුලේ ඉන්න අයගේ අවධානය යොමු කරලා තමයි අපි ගේ ඇතුලට පිවිසෙන්නේ. පැහැදිලි. ඒ වගේ සාහිත්‍ය ප්‍රශ්නයකට උත්තරය ලියනකොටත් එකපාරටම මේ ප්‍රවේශ වෙන්න එපා. දොරක් ගාලා උත්තරයට යන්න චූටි ප්‍රවේශයක් ගන්න. මේ චූටි ප්‍රවේශය කියන එකේදී අපේ සමහර දරුවෝ ලොකු වැරද්දක් කරගන්නවා. මේ වැරද්දට අපේ සමහර ගුරුවරුත් වග කියනවා. මොකද දන්නවද? ගුරුවරු Taman දන්න ඔක්කොම දේවල් සීමා මායින් නොදකා දරුවන්ට දෙනවා. ළමයා හිතනවා එහෙනම් මේව තමයි උත්තරයට එන්න ඕනේ. මට මගේ පන්ති නොඑන. හැබැයි ඔය ඇතිවෙච්ච අරුබුදයත් එක්ක පසුව මගේ පන්තියට සහභාගී වූ එක දරුවෙක් දැරිවියා මයියන්ගේ පන්තියේ ඇවිත් මට සර් මේ ප්‍රශ්නෙට උත්තරේ බලලා දෙන්න කියලා පුළුවන්ද බලන්න ඒ ඉගෙන ගන්න හරි ආසා ළමයෙක් උනන්දු දරුවෙක් පුළුවන් මම කොහොමද මම බලලා දෙන්න ප්‍රශ්නයක් නෑ ඔයා මොන පන්ති ගියත් ඒක මට අදාළ නෑ දැන් ඔයා මගේ පන්තිට එනවනේ ගේන්න කියලා කිව්වා පස්සේ මම අරන් බැලුවා ඒ ළමයා පළවෙනි පිටුවයි එහා පැත්තේ රෝල් 3ක් විතර යනකම් ප්‍රවේශය ඇරලා සද්ධර්ම රත්නාවලිය සම්බන්ධ ධර්මසේන හාමුදුරු ගැන විස්තර කරනකොට සද්ධම්මිච්චිත මිච්ඡන්තෝ ධම්මසේන යතිස්සරෝ ඒවා පවා දාලා මේක ලිව්වේ අහවල් කෙනා දඹදෙණි යුගයේ වන කතාවි ඔක්කොම දා මම ඒ දරුවට ගෙනල්ලා කිව්වා පුතේ මෙහෙම ලිව්වොත් මේක ඔයාගෙන් බලාපොරොත්තු වෙන උත්තරයක් ප්‍රශ්නෙට හැබැයි විනාඩි 30යි මේ උත්තරේ ලියන්න තියෙන්නේ නමුත් බලන්න ඔය ඕන් නැති වුණේ මෙච්චර ගොඩක් ලියලා දෙනවා. දැන් ඔයා මේක ලියන්න කොච්චරද? සර් විනාඩි 15ක් විතර ගත්තරයි. ඊටු ටික ලියන්න වෙනවා ආට විනාඩි 15. ඒතකොට උත්තරේ තියෙන්නේ විනාඩි 15ක් තුල ලියපෙන්නේ. විනාඩි 15ක් කරලා තියෙන්නේ ඕන් නැති જાති වපුරන එක. ඇයි මෙහෙම කළේ? ගුරුවරයා කියලා දුන්නා. ඔව්. මම ඒකයි කිව්වේ සමහර ගුරුවරු දරුවෝ බේර කරනවා. සමත් කරනව නෙවෙයි අසමත් කරනවා. ඒ නිසා මම කියන්නේ මට අවුරුදු 35ක අත්දැකීම් එක්කනේ මම උගන්වන්නේ ගුරුවරයෙක් හැටියට මම අවුරුදු 35ක අත්දැකීම් සහිත ගුරුවරයෙක් මට තියෙනවා අත්දැකීම්. ඉතින් ප්‍රවේශයේ මම කියන්නේ පේලි දෙක තුනකට සීමා කරන් අනවශ්‍ය වැල්වට අරන් ලියන්න යන්න එපා. මම කියන්නේ චුට්ටක් ඕනනම් ඒ ප්‍රවේශයට එන්න ඕනේ හැටි මම පොඩ්ඩක් කියන්නේ. මේ මේව ගිගන්නකො. ඔය සද්ධර්ම රත්නාවලිය බණ කතා පොත. බණ කතා කියන්නේ දැන් හාමුදුරුවෝ බණ කියන්නේ. ඒ බණ කතා දැන් බණකට ගියාම හාමුදුරුවෝම කතා කියනවා. ඒක බණ කතා. ඒවා ලියලා තියෙන පොතක් මේ. ඒ කියන බණ කතා පොත. හරිනේ? එතකොට මේ බණ කතා ලේඛනාරූඪ වීම, ඒ කියන්නේ ලිවීම ආරම්භ වෙන්නේ පොළොන්නරුවේ.
යුගයේ. අපේ රාජධානි තියෙනවා අනුරාධපුර, පොළොන්නරුව, දඹදිව ආදී වශයෙන් පොළොන්නරු යුගයේ. පොළොන්නරු යුගයේදී ආරම්භ වෙච්ච මේ බණ කතා රීතිය දඹදිව යුගයේදී එකලු කළ. එකලු කියන්නේ ඒකාලෝක කළ කියන අර්ථය. එකලු කියනකොට ලයන්න දන්තක ලයන්නට පාපින්නේ නේ. එකලු කියනකොට එහෙම ඉන්නේ. එකලු කළ මාහිඟි ධර්ම ග්‍රන්ථයේ තමයි සද්ධර්ම රත්නාවලිය කියලා කියන්නේ. කොහොම බලන්න ප්‍රවේශයට මෙන්න මේක ගත්තොත් ඇති. කොහොමද ගන්න? ලියන්න වචන. මෙන් අහගන්න. පොළොන්නරු යුගයේ ඇරඹි බණ කතා රීතිය. බණ කතා ලේඛනාරූඪ කිරීමේ රීතිය. දඹදෙණි යුගයේදී එකලු කළ මාහිඟි ධර්ම පුස්තකය සද්ධර්ම රත්නාවලියයි. ඒකල ඒකට බද්ධ කරනවා මේ ප්‍රශ්නය. ඔබ බලන්න. කුසල කර්මයන්ගේ විපාක පුද්ගලයා පසුපස පැමිණෙන ආකාරය සිත් ඇද ගන්නා පරිදි ඉදිරිපත් කිරීමට ධර්මසේන හිමියන් සමත් වන අයුරු විමසා බැලීම මෙහි අරමුණයි. බලන්න කොයිතරම් ලස්සනද කියලා. තාම කෙටියෙන් අපි පිවිසුණා. ප්‍රශ්නය ඒකට බද්ධ කරලා මෙන්න මේ අරමුණට අනුව තමයි අපි මේ වැඩේ කරන්නේ කියන දැනුවත් කිරීම කරා. හරිම ලස්සනයිනේ. එහෙනම් මගේ පුතාලාට මේ ප්‍රවේශ වීම විශේෂයෙන්ම 21 දරුවන්ට ලොකු ගැටලුවක් නැහැ. 22 දරුවන්ට මේක ගැටලුවක් නම් පිවිසුම මම කියන්න ලියාගන්න. මෙන්න මේක ලියාගන්න. තවවත් දාන ලියාගන්න මේ ප්‍රශ්නට අදාළ ඈ. ඒක ප්‍රවේශයට ගන්න ඈ. හා. පොළොන්නරු රාජධානියෙන් ආරම්භ වූ පොළොන්නරු රාජධානියෙන් ආරම්භ වූ බණ කතා ලේඛනාරූඪ කිරීම. ලේඛනාරූඪ කිව්වම කයන්න මහ ප්‍රාණ නයන්න දන්තය. වසන්ත කියනකොට දාන්නේ නයන්න. ඒක ඈ. බණ කතා ලේඛනාරූඪ කිරීමේ රීතිය. දඹදෙණි අවධියෙහිදී එකලු කියනකොට දන්තක ලයන්ට පාපින් ඒකාලෝක කියන එක. දඹදෙණි යුගයේදී එකලු කළ මාහිඟි කියන්නේ පුතේ උතුම් උසස් කියන තේරුම ඈ. ඒවත් යන ගමන් දන්නේ නැත්නම් ඩක්කලා බලහන් මාහිඟි කියන්නේ උතුම් උසස්. ඒව ලියන්න ගන්න. ඉගෙන ගන්නවා කියන්නේ ඒක. මාහිඟි ධර්ම ග්‍රන්ථය දයන මහපාල ධර්ම තත්සම වචනය දෙගොල්ලෝ මේකට කියන තත්සම තත්බව වචන තත්සම වචනය ධර්ම ග්‍රන්ථය ඒව තත්සම ග්‍රන්ථය දයන මහපාල ධර්ම ග්‍රන්ථය සද්ධර්ම රත්නාවලියයි සද්ධර්ම රත්නාවලිය කියුට එකට ලියන්න ඕනේ කඩලා ලියන්නේ නැහැ සද්ධර්ම රත්නාවලිය. අන්න දැන් ඒක බද්ධ කරන ප්‍රශ්නේ. කුසල කර්මයන්ගේ විපාක. දැන් ඒක පුළුවන් එතන මේ ප්‍රශ්නේ බද්ධ කරනවා. හරි? කුසල කර්මයන්ගේ විපාක කියලා සිත් පෙළක් දාලා අන්තිමට මේ ප්‍රශ්න දාන්න මේ වගේ කුසල කර්මයන්ගේ විපාක පුද්ගලයා පසුපස පැමිණෙන ආකාරයේ සිත් ඇද ගන්නා පරිදි ඉදිරිපත් කිරීමට ධර්මසේන හිමියන් සමත් වන අයුරු නිර්දිෂ්ඨ කතාවස්තු ඇසුරින් කියලා දාලා විමසන්න කියලා නෙවෙයි විමසා බැලීම මෙහි අරමුණයි කියලා ප්‍රවේශ ඉවර කරනවා. විමසා බැලීම මෙහි අරමුණයි. දැන් පැහැදිලිනේ? පුළුවන්. දැන් මගේ පුතේ අපි ඉස්සල්ලාම එක කතාවකින් ගණදෙනුව ඉවර කරලා ඊළඟ කතාවට යන්න. දෙකම එකපාර ගන්න යන්න එපා ඒක වැටෙනවානේ. ඒකත් හරිය නෑනේ. ඉතින් අපි ඉස්සල්ලා පළවෙනි කතාවේ කරුණු කතා කරමු මේ ප්‍රශ්නෙට අදාළව. මේ සද්ධර්ම රත්නාවලියේ අපිට පළවෙනි කතාව හැටියට දීලා තියෙන්නේ මට්ට කුණ්ඩලී කතා පුවතනේ. ඒ මට්ට කුණ්ඩලී කතාවස්තුවේ මෙන්න මේ දිග විස්තරයක් තියෙනවා. ඒ දිග විස්තරය කටපාඩම් කරොත් ඒක වෙහෙස කරයි. මම දන්නවා.
අවශ්‍ය ටික විතරක් අපි ගමු. මං කියනකම් අහගෙන ඉන්නකෝ. මේ මෙහෙමයි ප්‍රවේශය තියෙන්නේ. ඔය වෙලාවෙදී ඉතින් වෙන වැඩ කරන්න එපා. ඈ පන්තිමේ දන්නවනේ එහෙම වෙන වැඩ කරලා කුටි කනවා බැනුම් අහනවනේ. එහෙම නැතුව මුදින් අහගෙන ඉන්නකෝ මං කියනකම් හොඳට අහගෙන ඉන්න. තවද සැදෑ ඇත්තවුන්ගේ සැදෑ කියන්නේ ශ්‍රද්ධාව. තවද සැදෑ ඇත්තවුන්ගේ සැදෑ වඩනට නිසි වූ අනිකුත් කතාවක් දක්වන්නමෝ යම්සේ චක්කුපාල තෙරුන් වහන්සේ වෙදව උපන් ජාතියෙහි නුවණ නැමැති ඇත මෝහ නැමැති පටලිය වැසීමෙන් කුසල් නැමැති මග ඉඳුරාම නොදැක අකුසල් නැමැති විසම මගට පැමිණ ලඝු වූ අකුසලයේ නිසා රහත් වූ ජාතිහි අන්ධ වීමෙන් මේසා හානියක් වේද එසේ නොව යම් කෙනෙක් නුවණ නැමැති පහන් සිතින් කුසල් මගට බැස ලඝු වූ කුසලයේ හැසිරෙත් නම් ඒ නිසා ලබන ලොවි ලෝතුරා සැප මට්ට කුණ්ඩලී වස්තුවෙන් දක්වමු. දැන් ඉතින් අපේ දරුවෝ දඟලනවා ඇති කකුල් එක ළඟ තියාගෙන එහාට මෙහාට හේතුව මොකද? ඔය පැරණි සාහිත්‍යයේ සමහර අන්තර්ගත කරුණු කියවනකොට අපේ ළමයින්ගේ නිකන් නහර වැල් කියනවා. ඇයි දන්නවද? නියම සාහිත්‍ය රස නොහඳුනන දරුවන්ට එහෙම දැඟලිල්ලක් ඇතිවීම ස්වභාවිකයි. නියම සාහිත්‍ය රස නොහඳුනන දරුවන්ට. හැබැයි පින්වර දරුවනේ බලන්ට මේක මොන තරම් මිහිරි කියමනක්ද කියලා මේ මෙතන තියෙන්නේ මේ ප්‍රශ්නෙට අදාළව කරුණු තියෙනවා. එකම වාක්‍යයකින් ධර්මසේන හාමුදුරුවෝ කතාවට පිවිසෙනවා. මට දැනෙන්නේ හරියට අර ගම් තුලාවල හිටියන්නේ අපේ පැරණි මහලු මිනිස්සු. ඒ මිනිස්සු ඒ මලගේකට මගුල් ගේකට ගියාම සමහර විට මලගිනියත් hina වෙන විදිහේ කතා කියනවනේ. බුලක් එකක් හදලා ඔය නිකන් එක පාටම බුලත් පිට අර වගේ ඩඩක් ගොක් ගන්න මෙහෙම කටේ උබා ගන්නෑ. ඔය බුලත් වල ඉස්සලා මෙහෙම කරලා ඔහොම දෙපැත්තට හරව ඕක පීහෙම අතුන නිකන් ඉතින් මවා ගන්න ගමේ 100 ඒක ලහුණු ටිකක් අරගෙන මේක මෙහෙම කරලා මේකත් හරිය ලතාවකට කලාවකට මෙහෙම ටික ගන්න. ඒකනම් මෙහෙම කරලා අර පුවත් ටික දුම්කොළ කෑල්ල උණු ටික මම බුලත් කන්න පුරුදු කරනවා නෙමෙයි. මෙහෙම කරලා අර මේක හක්ක ඇතුලේ තියෙනකොට බලාගෙන ඉන්න අපිටත් බුලත් ටිකක් කන්න හිතෙනවා. ඒ මිනිහා මේ පැරණි මිනිස්සු බුලත් පිටක් කෑවත් ඒක රසයි. තේ එකක් බිව්වත් ඒකේ මිහි රස තියෙනවා. අපි හදිසියෙන් මෙහෙම බිව්වා කෝප්පෙන් තව ටිකක් ඉතුරු ඒක තිබ්බත් ගෙදරින් බෑ. කෑම ටික කෑවත් පැරණි මිනිසුන්ගේ ලතාවක් තිබ්බ කලාවක් තිබ්බ. පැරණි මිනිසුන්ගේ සාහිත්‍යය තුල තියෙනවා මාර ලස්සන. මම ඕකයි කිව්වේ. පැරණි කියලා අමතක කරන්න එපා මිනිසුන්ගේ කලාව ජීවිතේම කලාව. මේ මිනිසුන්ගේ ජීවිතේ කලාව. හරි ලස්සනයිනේ. ඔය කතාවම පොඩ ප්‍රශ්නයක් නැහැ. ඔය අවුරුදු බහන්න ආම්බෙන්නේ. ඔය පැරණි ගම්තුලාවල බලන්න දරුවෝ උදේ පාන්දර තේක හදනවා අම්මා දරුවන්ටයි හැමෝටම. තේක හදලා තේක බොන්නේ ඉස්සරහ පොට්ට පිළේ ඉඳගෙන. පිළේ ඉඳගෙන බොනවා. ඔය මං ගෝවි ගෙවල් ගැන කතා කරන්නේ මං හැදුනේ දෙවෙනි පරිසරයක ඉඳ මට දැනෙනවා මේක හරි රහට. ඉතින් මේ තේක බීලා උදේ සාමාන්‍යයෙන් 7 වෙනකොට තේක බීලා ඉවරයි. හැබැයි තාත්තා අම්මා දරුවෝ අර තේක බීලා පොප්පතේ තියාගෙන කතා කර ඉන්නවා. 8:30 විතර වෙනකන් කතා කර ඉඳලා තමයි තාත්තා සමහර විට වැඩකට පොලකට යන්න පුළුවන්. අම්මා දුවලා එකතු වෙලා මිදුල් අතු ගෑම එකී මෙකී කටයුතු වලට යොමු වෙනවා. ආරම්භ කරනකොටම ගෙදර සිරියාමයිනේ. ඇයි? අම්මා තාත්තා දරුවෝ එකට ඉඳලා තේ ටික දීලා කෑම ටික කාලා තමයි දවසේ වැඩ පටන් ගන්නේ. ඒ ආරම්භයේ තුලම තියෙනවා ඒ පෞල් සංස්ථාවක තිබිය යුතු ඒකමුතුකම කියන එක තියෙනවා. එකමුතුකම කියන එක තියෙනවා. අද මොකද වෙන්නේ කියන්නේ? තේක හදලා ඔන්න මිනිස්සයා බොනවා. එක්ක පොතක වැඩ. එහෙම නැත්නම් කෝල් එකක්. එයා එළියට පැනලා තේක විදි. මිදුලේ ඇවිත් අර කෝල් ඔක්කොමට උත්තර දීලා. ඕම් දඩබඩ කාලා වොෂ්රූම් එකට පැන්නා. නැහැතුණා මිනිහා දින්න. අම්මා දරුවන්ට තේක හදලා අර කාමරේට මේ කාමරේට දුවගේ පුතාගේ කාමරේට ගිහිල්ලා දොරට තඩි ගහලා ඇයි අලුන් එළි වෙනකන් අර මේ ෆෝන් එක ඔබ ඉඳලා පාන්දර කිට්ටුව තමයි උන්ට නිින්ද යන්නේ. බෑ. ඊට පස්සේ උන් ඇහැරවන්නේ සෑහෙන වලියක් කනවා. ඒ කරලා ඇහැරුණා තේක දුන්නෙන් පස්සේ මොකද කරන්නේ? එකමුතුවක් තියෙනවා. ගෙදරක එකමුතුවක් තියෙනවා. නෑ.
ඊට පස්සේ දුව ඔන්න 9ට විතර නැගිටලා එනකොට අම්මා උත්තරටම තරහා ගිහිල්ලා ඉන්නේ. අම්මා ඉතින් දුව උදේ පාන්දරම පිළිගන්නේ කොහොමද දන්නවද? මේවා මං අනියම කරන්න ඕන මිදුලක් අතු ගන්න එකක් නෑ කෙල්ලක් හිටියට වැඩක් නෑ දුවට බැරි කියලා. දුව මොකද කරන්නේ? කෝප්පේ හොදන්නම් කියලා සිංක් එකට ළඟට ආවේ. ඒක එහෙම තිබ්බා. ආයෙ ගිහින් ඔළුව ඉඳන් පොරවගෙන ආයෙ පූජා කරනවා අම්මට වෙනස්කම් කරනවා. මුළු දවසම කාපාදිනා ගෙදර. නැද්ද කියන්නේ? ඔය අම්මලා මාගෙන හිටු කියයි ඇත්ත සර් අපේ ගෙදරට ඕක තමයි ඇත්ත. එහෙම කියයි. කරන්නේ මිනිස්සුන්ගේ එහෙම නැහැ. ජීවිතේම කලාව. ජීවිතයේ වින්දනය. මේ මිනිස්සු විඳෙන්නේ නැහැ. විඳීම කළා. මේ සාහිත්‍ය පොත්පත් වලින් මේ වින්දනයේ මිනිසුගේ වින්දනයේ පේනවා දරුවෝ. ඒඳ ආය වාරයක් අහන්න මේ කතාව. මොකද්ද කියන්නේ? මේකේ මං සාරාංශය ගන්න. මේ මට්ට කුණ්ඩලී කතාවස්තුව ලියනකොට කතාව ආරම්භයේදීම කියනවා චක්කුපාල කියන හාමුදුරුවමක් ඉන්නවා. බුදුහාමුදුරන් කාලේ ඇත්තටම හිටියා. ඒක දිග කතාව. චක්කුපාල හාමුදුරුවෝ චක්කුපාල වස්තු කියන එකක් තියෙනවා දිගයි. චක්කුපාල කියන හාමුදුරුවෝ චක් කියන්නේ ඇස්. ඒ හාමුදුරුවන්ගේ නම පාල. ඒ හාමුදුරුවන්ගේ ඇස් දෙක අන්ධ වුණා. රහත් වෙච්ච ආත්ම භාවයේදී ඇස් දෙක අන්ධ වුණා. මේ චක්කුපාල හාමුදුරුවන්ගේ ඇස් දෙක අන්ධ වෙන්න හේතුව දන්නවද ඔය? මම පන්ති වල කියලා තියෙනවා. අමතක ඇති. පෙර මෙයා වෛද්‍යවරයෙක් වෛද්‍යවරයෙක්. එයා ළඟට ආවා ඇස් පේන්නේ නැති කෙනෙක් බෙහෙත් ගන්න. ඇස් පෙනීම ලබා දුන්නා. හැබැයි අර රෝගියා කිව්වා ඔබ මගේ ඇස් දෙකේ පෙනීම ඇති කළොත් මම ඔබට මෙහෙකාරකම් කරනවා කියලා හිතා ගන්නවා. ඒ වගේ අදහසක් කිව්වා. හැබැයි ඇස් දෙකේ පේන්න පටන් ගත්තාම අරයා කිව්වා තාමත් ඇස් පේන්නේ නැහැ. ඇයි? පේනවා කිව්වොත් එහෙම දැන් අර පොරොන්දු ඉටු කරන්න වෙනවනේ. ඇස් පේන්නේ නැහැ කියලා කිව්වා. හැබැයි වෙදතුමා දන්නවා මෙයාගේ ඇස් දෙක දැන් පේනවා. අය පේන්නේ නැහැ පේනවා. මෙයා මේ කරන්නේ බොරුවක්. කියලා හිතපන් හොඳ වැඩක් කරන්නම් කියලා. එහෙනම් අපි තව බෙහෙතක් දාමු කියලා. දැම්ම බෙහෙතක් ඇස් දෙක අන්ධ වෙලා. ඇස් දෙක පේන්නේ නැති වෙන්න දැන්. කලේ හොඳ වැඩක් නරක වැඩක්. නරක වැඩක්. හතුරෙකුට නම් ඇස් පොට් වෙන්න බෙහෙත් දානවා කියන එක හොඳ වැඩක් කියන නරකයි. දැන් එහෙම ඇස් දෙක අන්ධ කළානේ. ආන්ගේ වේදා තමයි ওই සංසාරේ ඔහොම මැරෙමින් ඉපදෙමින් ඔහොම ඇවිල්ලා අපේ බුදුහාමුදුරන්ගේ කාලේ ඉපදුනා. එයාගේ නම පාල. එයා මහාන වුණා. මහාන වෙලා රහත් වුණා. රහත් භාවය කියන්නේ ඊට පස්සේ ආයෙ ඉපදීමක් නෑ. එයා නිවන් දකින්නේ. හැබැයි රහත් වුණා. ඇස් දෙක අන්ධ වුණා. රහත් භාවයේ ලැබ ඇස් දෙක අන්ධ වුණා. දැන් මේ ප්‍රශ්නෙට අදාළ උත්තරේ උතර නැද්ද? තියෙනවා. මොකද්ද? එයා කළ අකුසල කර්මය. මොකද කරපු අකුසල කර්මය? කෙනෙක්ගේ ඇස් දෙකක් අන්ධ කිරීම. ඒක එයාගේ පසුපස ඇවිල්ලා රහත් වෙච්ච ආත්ම භාවයේදී පටිසන්ධුනා විපාක දුන්නා. අනුබලන කුසල අකුසල කර්මයන්ගේ විපාක. දැන් මේක සිත් ඇද ගන්නා පරිදි දීපත් කරා කියලා නේ අහන්නේ. දැන් කොහොමද සිත් ඇද ගන්නා පරිදි මේ බලන්නකෝ. නිකම්ම කිව්වේ නෑනේ මෙහෙම කිව්වේ නෑනේ මේක කිව්වනම් සිත් ඇද ගන්නවද බලන්න. පුරාණේ ඇස් වෛද්‍යවරයෙක් සිටියේ. තමා ළඟට පැමිණි පුද්ගලයෙකුට ඔහු ඇස් සුව කරන්නට නොව ඇස් නසන්නට බෙහෙත් කළේ. ඒ නිසා රහත් වන ආත්මයේදී ඔහුගේ ඇස් දෙක අන්ධ විය. රසද? රසයිද? නෑ. නිකන් වාර්තාවක්. මේ බලන්න රස කරපු හැටි. සිත් ඇද ගන්නා පරිදි කීපෙටි උඹ බලන්න. චක්කුපාල තෙරුන් වහන්සේ වෙදව උපන් ජාති වෛද්‍යවරයෙක් වෙලා උපන් ජාති නුවණ නැමැති ඇස නුවණ කියන්නේ ඥාන කෙලවර ණයන්න මූර්ධජ වෙන්න ඕන නැත්නම් ඇස වෙනවා දන්ත ජනන යුග දැම්මොත් නුවණ කිව්වනම් නුවන් කියන්නේ ඇස නුවණ ණයන්න කෙලවර ණයන්න මූර්ධජ වෙන්න ඕන ඒක තමයි ඥාන නුවණ නැමැති ඇස කියනකොට ඒක රූපක පදයක් මෝහ නැමැති පටලිය වැසීම. මෝහ කියන්නේ මෝඩකම. පටලිය කියන්නේ ඇස් බැඳීම. මෙහෙම මෝහ. මෝහ නැමැති පටලිය වැසීම. කුසල් නැමැති මඟ. යහපත පින නැමැති මාර්ගය. ඉඳුරාම නොදැන. ඉඳුරා කියන්නේ ඍජුව. ඉඳුරාම නොදැන. අකුසල් නැමැති පාපය නැමැති විසම මඟට. විසම කියන්නේ නපුරු කියන දේ.
නපුරු මඟට පැමිණ ලඝු වූ අකුසලේ නිසා පුංචි අකුසල කර්මයක් නිසා රහත් වූ જાතියෙහි අන්ධ වීමේ මේ තරම් මෙපමණ හානියක් වී බලන්න කෙනෙක් කරන ලද අකුසල කර්මයක් ඒ පුද්ගලයාගේ පසුපස සංසාරයේ පුරාවට පැමිණ කවදා හරි කාලෙක විපාක දෙන වග කිව්වේ සිත් ඇද ගන්නා සුළු ආකාරයට රූපක පද භාවිත කරමින් සිත් ඇද ගන්නා සුළු ආකාරයට ඒක ඉදිරිපත් කරනවා. එහෙම නේද? දැන් මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියනකොට මෙන්න මේ උපුටනේ අපි ගමු. මේක ලියා ගන්න මගුල් දාන්න සරුවක් දාන්න. ලියන්න. දැන් ඔයාලට බලා ගන්න ඕනේ නේද? සංකල්ප කෙටි ලියා ගන්න. ලස්සන වැඩ දදා ලියන්න ඕනේ. යම්සේ චක්කුපාල තෙරුන් වහන්සේ වෙදව උපන් ජාතිහි වෙදව කියන්නේ වෛද්‍යවරයෙක් කියන එක වෙදව උපන් ජාතිහි නුවණ නැමැති ඇත නුවණ අන්තිමට තියෙන නායන මූර්ධජ නුවණ නැමැති ඇත මෝහ නැමැති පටලයේ වැසීමෙන් මෝහ කියන්නේ මෝඩකම මෝහ නැමැති පටලයේ වැසීමෙන් කුසල් නැමැති මග නෙවෙයි මග මාවත මග ඉඳුරාම නොදැක ඉඳුරාම කියන්නේ ඍජුව අකුසල් නැමැති විසම මඟට පැමිණ ලඝු ඕත් අකුසලය නිසා රහත් වූ જાතියෙහි අන්ධ වීමේ හරි ඒකල සිත් වෙනස් ඉස්සරහට දාන මුරුතේ වහන්සේ තව ඉස්සරහට තියනවා කියන්නේ ඒක කියන්නේ දැන් මේ ප්‍රශ්නේ ගන්න අපිට බලන්න ඔය කියනවාද කුසල කර්ම කියනකොට කුසල කර්මයක් ගැන උදේට කතා කරන අකුසල කර්මයක් ගැන අකුසල කර්මයක් නේද නරක වැඩ විපාකයක් කියන්නේ යාට ප්‍රතිඵල ලැබුණා නේද අන්ධ කරපින්ද යාගේ ඇස් එකත් අන්ධ වුණා පුද්ගලයා පසුපස පැමුණා නේද කියන්නේ සංසාරේ එයා පසුපස සිත් ඇද ගන්නා පරිදි ඉදිරිපත් කිරීමට මොකක්ද හම්බුම් කරලා තියෙන වැඩි මේකේ රූපක පද භාවිත කරලා තියෙනවා මොනවද භාවිත කරලා තියෙන රූපක පද මේ බලන්න නුවණ නැමැති ඇස ගහගන්න තියෙනවා ඒක රූපකයක් මෝහ නැමැති පටලේ ගහගන්න තියෙනවා ඒක රූපකයක් කුසල් නැමැති මඟ ඉරක් රූපකයක් අකුසල් නැමැති විසම මඟ ඉරක් රූපකයක් right එහෙනම් ඔයා හොඳට මතක තියාගන්න අපේ මේ ප්‍රශ්නෙට අදාළව මේ කරුණු විස්තර කරන්නට කරුණු කාරණා ඔය ඔතන තියෙන්නේ ලස්සන. දැන් ඉතින් අපේ දරුවන්ට දැන් 21 දරුවන් නම් ඕක ගැටලුවක් නැහැ. 22 පන්තියේ දරුවන්ට මේ උත්තරේ ලියනකොට සර් මේක ටිකක් අමාරුයි කොහොමද ලියන්නේ? අමාරු නෑ. කිසිදෙර අපේ යුද හමුදාව කියන්නේ කළ නොහැක්කක් නොමැත. ඒකනේ යාලගේ පාඩේ කළ නොහැක්කක් නොමැත. එතකොට යුද හමුදාවේ ඉන්නේ සියල්ලෝම උපාධිධාරී නෑ. හැබැයි කළ නොහැක්කක් නොමැත තමයි. මම මයංගනේ යනකොට ඔය ඒ හරියට කියන්නේ බලගොල්ල කිට්ටු වෙනකොට
බලගොල්ල කිට්ටු වෙනකොට බලගොල්ල දිගනට පොඩ්ඩක් මෙහා. බලගොල්ල හරිය. පන්සලක් තියෙනවා. එතනින් එහා යුද හමුදාවේ තරුණ ළමයි මොනවා හරි ලොකු ගොඩනැගිල්ලක් කරනවා. ඒ ගොඩනැගිල්ල ළඟ තියෙන පන්සල. මම ඉතින් ආගමට ලැබිච්ච මිනිසයා නිසා ওই පහන්සලක් දැක්කත් බුදු පිළිමයක් දැක්කත් මම වැඳලා එහෙමනේ මම යන්නේ ඉතින් මගේ හැටි. ඒ පන්සල මේ ළඟදී හැදුවා මේ යුද හමුදාවේ කොල්ලෝ ටික එක මිහිමත දිව්‍ය ලෝක තියෙන මිහිමත දිව්‍ය ලෝකයක් හැටියට මම ඒක දකිනවා යන්නේ. කල නොහැක්කක් නොමැත. ඇත්ත. උපාධිධාරීන් ඔය. නෑ. පුළුවන්. මට බෑ කිව්වොත් බෑම තමයි. පුළුවන්. කවදාකවත් මට බෑ කියලා හිතන්න එපා. කිසිම වෙලාවක මට පුළුවන් කියලා හිතන්න එච්චරයි. පුළුවන්. මට පුළුවන්. අනිත් එක තියෙන වැඩ හිතට කල් දාන්න එපා පුතා. දැන් අද තියෙන වැඩේ 10ට පටන් ගන්නවා. 10ට වෙන හේතුවක් එනවා. ඒක ලෝක දානවා 11ට. පැහැදිලි. ඒක කම්මැලිගේ ලක්ෂණය. අද තියෙන වැඩේ අද කරන්න. හෙටට කල් කියන්න එපා. පැහැදිලි. එහෙමනම් මේක කොහොමද දන්නවද ලියන්නේ? කොහොම බලන්න. ලියනවා නම් මෙහෙම අපිට ලියන්න පුළුවන් ඈ. කොහොම බලන්න. මම කියන්නම්. අලුත් ඡේදකින් ඔක ලියන්න එපා. වක්‍රකව ලියන්න බෑ නේ. හිතේ දැම්පත් කරගන්න. සද්ධර්ම රත්නාවලී කාර ධර්මසේන හිමි. මට්ට කුණ්ඩලී කතා වස්තුවට පිවිසුම ලබන්නේ මේ අයුරිනි. කියලා මම දැන් අර දුන්නනේ උකුටනේ. ඒක ඉතින් දැන් අනවශ්‍ය වෙලවට අරන් දාන්න යන්න. දැන් දාලා ඊට පස්සේ අපේ විස්තරේ තවදුරටත් අපි කියමු. කොහොමද කියන්නේ? పూర్ව ආත්ම භාවයක වෙදව උපන් එක් තැනැත්තෙක් යමෙකුගේ දැස් අන්ධ කිරීම නිසාවෙන් රහත් වූ ආත්ම භාවයේදී එකී තැනැත්තාගේ දැස් අන්ධ වූ බව මේ පුවතින් කියයි. එසේනම් අකුසල කර්මයන්ගේ විපාක පුද්ගලයා පසුපස පැමිණෙන බව මින් පැහැදිලි. ධර්මසේන හිමි එය සිත් ඇද ගන්නා ලෙස ඉදිරිපත් කිරීම සඳහා දිගු වැකි භාවිතයට අමතරව නුවණ නැමැති ඇස, මෝහ නැමැති පටලය, කුසල් නැමැති මග, අකුසල් නැමැති විසම මග ආදී රූපකාර්ථ නම් වන පද භාවිතයට ගෙන ඇත. එච්චරයි. ඕක බලන කිසි කෙනෙක් කියයිද මේ දරුවා ලියලා තියෙනවා හරිනේ. ප්‍රශ්නෙට අදාළ නැහැ කියලා ලකුණු කපන්න පුළුවන්. හැබැයි ඉතින් අපේ මිනිස්සු නම් ලකුණු දෙන මිනිස්සු හරි අමුතුයි මම කියලා කියනවා. ගුරුත්වාකර්ෂණ නියමය කවුද හොයාගත්තේ? අයිසෙක් නිව්ටන් යලි ඉපදිලා. ගුරුත්වාකර්ෂණ නියමය ලංකාවේ ප්‍රශ්නයකට පිළිතුරක් හැටියට ලියුවා. ඔහු අපේ බලන අය ලකුණු 15 නම් දෙන්නේ ලකුණු 14යි නැත්නම් 13යි. අඩු කරනවාම. අයිසෙක් නිව්ටන් ඇවිල්ලා ගුරුත්වාකර්ෂණ නියමය ලියුවත් ලකුණු අඩු කරනවා. ඉඳා ඒ බලන අයගේ මොකද්ද මානසිකත්වය මට ඒක තේරෙන්නේ නැහැ මොකද්ද කියන්නේ. ඒකට හේතු ඇතුව මේ කියන්නේ සාධක ඇතුව කියන්නේ. ඒ ෆෝන් විශේෂයට ඒ සාමාර්ථයක් ගන්න පුළුවන් දරුවෙකුට එක්තරා අවස්ථාවක 100ක් ලැබිච්ච අවස්ථාවක් තියෙනවා. පස්සේ පැනල් එකේ සාකච්ඡාවේ ප්‍රතිඵලය හැටියට ඒ දරුවට ඒක ලැබුණා. එහෙමයි ඉතින් අපි සමහර ඔය පේපර් බලන් යන අය ඔය කියනවනේ දැන් වසන්ත සර් ඉස්කෝලේ ගුරුවරයෙක් නෙවෙයි පේපර් මාකින් යන්නේ නැහැ. දැන් අනිත් ගුරුවරු පේපර් මාකින් යන අය අපිට මඩ ගහන්නේ එහෙම. ඔය පේපර් මාකින් යන්නේ කෙනෙකුට පුළුවන් නම් එන්න කියන්නකෝ මාත් එක්ක ඔය බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ මොකක් හරි කියන එක්තරා හරියට වෙලාවක් නේ හරියට වෙලාවක් තුල විනාඩි 60යි බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ තියලා උත්තර ලියන්නේ පේපර් මාකින් යන එක පුළුවන් නම් මාත් එක්ක එන්න කියන්නේ එයාට ඉස්සෙල්ලා මම සියල්ලම නිවැරදිව හදනවා අර එකක් හරි වර්ධි සමහර විදිහ නොවර්ධින අය තියෙන්න පුළුවන් එහෙම දාක්ෂයෝ තියෙනවා ඔක්කොම නෙමෙයි ඔය මට මඩ ගහන අය හිටියයි මම කිව්වේ එහෙමයි
එහෙනම් අමතක වෙන්න යන ප්‍රශ්නයක් තියෙනවා. දන්නවනේ මගේ හැටි. දැන් ඔබ මාත් එක්ක කියන්නේ මේක කොහොමද ආරම්භය ගන්න කියලා. මම එහෙම කරන්නේ. මේ පළවෙනි දවසේ ඉඳන් ඉතාලි හිමී කියන ප්‍රශ්නේ අපේ කාලේ තියෙනවා. පැයත් එක්ක ඉගෙන ගන්න. මාත් එක්කම කියන්නේ. ඔයාලට මේ මතකේ තියෙනවද කියලා කියන්නේ. ඔය පොලේ බලන්න එහෙම මුකුත් නැහැ. හිතේ තියෙනවද කියලා කියන්නේ. අමතක වෙන්න යන ප්‍රශ්න අහන්නේ. රයිට්. දැන් කියන්නේ සද්ධර්ම රත්නාවලී කාට. දැන් මට ඉස්සරහම ඔබ යන්න ඕනේ. ධර්මසේන හිමි මට්ට කුණ්ඩලී කතා පුවතට පිවිසෙන්නේ දැන් මම ඉස්සරහ යන්නේ මේ අයුරිනි කියලා අර උපුටනේ දැක්කෝ. හරිනේ? එක්තරා තැනැත්තෙක් වෛද්‍යවරයෙකුව ඉඳ කිසියම් තැනැත්තෙකුගේ දෙයක් නතන්නට බෙහෙත් ගැන්වූ නිසාවෙන් එකී තැනැත්තා රහත් වූ ආත්ම භාවයෙහිදී ඇස් අන්ධ විය. එකී තැනැත්තාගේ රහත් වූ අන්ධ භාවයේදී රහත් වූ ආත්ම භාවයේදී ඇස් අන්ධ විය. අකුසල කර්මයක විපාක මෙමගින් අකුසල කර්මයක විපාක පුද්ගලයා පසුපස පැමිණෙන ආකාරය මෙමගින් දක්වා ඇත. එය සිත් ඇද ගන්නා ලෙස ඉදිරිපත් කිරීමේදී කතුවරයා දිගු වැකි භාවිතයට අමතර මේ ආරම්භයේ සම්පූර්ණම තනි වාක්‍යයක් මේක තියෙන්නේ දිගු වැකි කිව්වේ ඒකයි. දිගු වැකි භාවිතයට අමතරව රූපකාර්ථ නංවන පද උපයෝගී කොටගෙන ඇත. කියලා රූපකාර්ථ පද එකක් දෙකක් වගේ දාන්න ඕනේ. හතරම දාන්න ඕනේ. එහෙම එකක් දෙකක් වගේ දාන්න. ඔන්න දැන් ප්‍රශ්නේ ලස්සන ලියන්න. මම දැන් ඊට පස්සේ ඔයගේ දිගට විස්තර කරන්නේ මම පුතාලට දැන් උත්තරේ ලියන ක්‍රමයේ කලාව මොකක්ද කියලා පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා. එහෙම නේද? දැන් ඔය වැඩේ කරනකොට මම තව දෙයක් කරනවා. ඔබට බාධාකාරී නැත්තම් ඔයාලගේ නංගි මල්ලි එහෙම ළඟට තියාගන්න. එතකොට ඔය දරුවෝ ආස කරනවා. මේ සාහිත්‍යයට ආස කරනවා. සිංහල භාෂාවට ආස කරනවා. අපේ භාෂාවට ආස කරනවා. පැහැදිලිද? ඒ නිසා එහෙම ළඟ තියාගෙන කරදර නොවන ආකාරයට මේ දේශනේ අහුම්කම් දෙන්න. එයාලා ළඟට ගන්න. ඒක හොඳ දෙයක්. ඒකට ඔයා නංගිට මල්ලිට පොඩි අභිප්‍රේරණයක් ඇති කරාවේ. ජවයක් ඇති කරාවේ. ඒ දේ කරන්න. එතකොට ඒ දරුවෝ අපි පසුපස්සේ ඔයා පසුපස්සේ නරකට යොමු වෙන්නේ. අපි නරක දේවල් නෙවෙයි මුති කියන්නේ නේද? හරි. ඔන්න දැන් ආරම්භය ගත්තා ප්‍රශ්නෙට පිවිසිලා එක කාරණාවක් විතරක් විස්තර කරනවා. දැන් අපි දැන් තව කාරණාවක් කතා කරන්න යන්නේ. මෙන්න මෙහෙම එකක් තියෙනවා. මෙන්න මෙහෙම අවස්ථාවක් තියෙනවා. බුදුහු එදවස් අනුයම් වේලෙහි මහ කුළුණු සමවතට සමවැද එයින් නැගී පෙර බුදු වූ බුදුවරුන් වහන්සේ සමයෙහි මහත්සේ කොට පුරාපී පින්කම් ඇති හේතු සම්පන්න පුද්ගලයන් දක්නා පිණිස බුදු ඇසින් බලනසේ දසදහසක් සක්වල නැමැති මහ මුහුද වසා නුවණ දැන දැමූ තේක මට්ට කුණ්ඩලී නැමැති කුඩමසු පිළ නැමැති දිය පොල් බඩ පොත්තේ බුදුන්ගේ නුවණ දැනට කියලා ඔහොම විස්තරයක් තියෙනවා. මෙහිමයි. දැන් බුදුහාමුදුරුවෝ අපි වගේ නෙවෙයි උදෑසනම නැගිට කියලා එහෙම කියන්නේ බෑ. මොකද බුදුහාමුදුරුවෝ පැය දෙකක් ඇතපුණානේ. අපි වගේ නෙවෙයි. අපි අවදියෙන් ඉන්නේ පැය දෙකයි සමහර විට නේද? ඉතින් බුදුහාමුදුරුවෝ පැය දෙකයි ඇතපුණා. බුදුහාමුදුරුවෝ උදෑසන කරන පළවෙනි කාර්යයක් තියෙනවා. අද මං කාටද පිහිට වෙන්න දෙන්නේ කියන බලනවා. අපේ අය වගේ නෙමෙයි. අපේ අය නම් උදේම නැගිට හිටිය අද කාටද කෙලවන්නේ කියලා නේ ප්ලෑන් අඳින්නේ නේ. අද දවසේ කාටද කෙලවන්නේ. ඒ තමයි පළවෙනි සැලසුම. ඇඳෙන් බහින්න ඉස්සෙල්ලා ඒක තමයි සැලසුම. එතෙන් පිට තමයි මිනිහා වැඩ ආරම්භ කරන්නේ. තවසම ඉවරයි. අපේ රටේ ඒකනේ වෙලා තියෙන්නේ පුතා. බලන්නකෝ. කොච්චර ලස්සන රටක්ද මේ ඇයි අපිට මෙහෙම වුනේ?
කොච්චර පින්බර රටක්ද මේක? මර ඉන්දියාවේ මිනිස්සු කියනවා දේශනාවකදී මිහිමත ස්වර්ගයේ ශ්‍රී ලංකාව. මේ අදයේ නෙවෙයි පෙර කියප එක. මිහිමත ස්වර්ගයේ ශ්‍රී ලංකාව කියන මේක ස්වර්ගයක්. මේක දිව්‍ය ලෝකයක්. අද කියන්න පුළුවන්. මේක අද මිහිමත අපාය කියන තත්ත්වයට පත් කරලා නේ කවුද පත් කරේ කියලා කියන්නේ. ඒක ඔබවත් මමවත් නෙවෙයි. නෑ අපි තමයි. වග කියන්නේ. ඉතින් කොහොම හරි බුදුහාමුදුරුවෝ උදේ පාන්දර ලෝකෙ දිහා බලනවා අද මං කාටද පිහිට වෙන්නේ. ඒ මරණකොට ඕනම මිනිහෙක් අහු වෙන්නේ නැහැ. බුදුහාමුදුරන්ගේ ඒ කරුණා ඇසට ඕනම කෙනෙක් අහු වෙන්නේ නැහැ. දැන් බුදුහාමුදුරන්ගේ පන්තලේ හැටේ හිටියා ඌරු මරන්නේ. ඉතින් බුදුහාමර පුළුවන්කම තිබ්බනේ උනන්ගේ ඌරු මරන්නාව සුමකට ගන්න. බිම්බිසාර රජුගේ කකුල් හලන ලුණු දාන අර උණු වැන්නේ ඇවිත් එයාගේ පුතා අජාසත් මේ කුමාරයා රජකම පිළිබඳව වහන්නේ. බුදුහාමුදුරු ගිහින් බිම්බිසාර රජු ඒකේ මුදව ගන්න තිබ්බනේ අජාසත් කුමාරයාට සත්‍ය පැහැදිලි කරනවා. දැන් ඒව විඳින්න ඕන කරුණ. ඒව විඳින්න ඕන දේවල්. ඒ හින්දා ඔය මුත්‍ර ක්‍රියා ගන්නපන් ඒව විඳින්න ඕන දේවල්. ඒව විඳින්න ඕන ජාන. ඊටකොට බුදුහාමුදුරන්ගේ මේ කරුණා ඇතින් ලෝකේ බලනකොට මම අද කාටද පිහිට වෙන්න නැති කියලා උන්වහන්සේගේ ඒ කරුණා ඇතට ලක් වෙන්නේ නිකන් අය නෙමෙයි. පෙර පින්දහම් කරලා තියෙන අය. පෙර බුදුවරු පහළ වුණානේ දැන් අපේ 28ක් බුදුවරු. අටවිසි බුද්ධ පූජා කියලා කියන්නේ 28ක් බුදුවරු පහළ වුණානේ. අපේ අනුරුද්ධ බුදුහාමුදුරුවෝ ගෞතම බුදුහාමුදුරුවෝ ඉදිරියට පහළ වෙනවානේ. එහෙම යනවානේ. එතකොට ඒ පෙර බුදුවරුන්ගේ කාලෙදී පින් කරපු අය ඉන්නවානේ. ආන්ගේ පින් කරපු අය නිවන් දකින්න බැරි වුණා හැබැයි පින් කරලා තියෙනවා. ආන්ගේ කට්ටියකින් කවුරු හරි තමයි මෙහෙම ලක් වෙන්නේ. මෙහෙම ලක් වෙන්නේ එහෙම පින් කරලා තියෙන අයවලුන්ගේ කවුරු හරි. එතකොට මේ මට්ට කුණ්ඩලී කියන පුද්ගලයා මේ ආත්මෙදි පිනක් දහමක් කළ බව නොකළ බව අපි දන්නවා. පිනක් දහමක් කරන්න බැරි වුණානේ. හැබැයි එයා පෙර බුදුවරුන්ගේ කාලේදී කුමක් හෝ පින්කමක් කරලා තියෙනවා. ඒ කුමක් හෝ පින්කමක් කරලා තියෙන නිසා මොකද උනේ බුදුහාමුදුරන්ගේ කරුණා ඇසට මේ තැනැත්ත ලක් වෙනවා. බුදුහාමුදුරන්ගේ කරුණා ඇසට ලක් වුණා කියන්නේ මේ මිනිසයා ආය වෙනස් වෙන්නේ නැහැ. ආය ඒ මිනිසයා මේ විනාශ මුඛයටපත් වෙන්නේ නැහැ. එතකොට මෙයා බුදුහාමුදුරන්ගේ කරුණා ඇසට ලක්ුණේ මොකක්ින්දද? අන්න පෙර කරා පින්කම. මොකක්ද පින්කම කියලා අපි දන්නේ නැහැ. පෙර බුදුවරුන්ගේ කාලේදී මොකක් හෝ පින්කම කරලා තියෙනවා. ඒ පින් මහිමය නිසා තමයි බුදුහාමුදුරන්ගේ මේ කරුණා ඇසට ලක් වෙන්නේ. ඒ බුදුහාමුදුරන්ගේ කරුණා ඇසට ලක් වීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මට්ට කුණ්ඩලී අවසානයේදී දිව්‍ය සම්පත් ලබන්නේ කෙලවර සෝහන් මාර්ගයටපත් වෙන්නේ. අපි ඒක දකිනවා නේද? කතාවදී අපි ඒක දකිනවා. දැන් බලන්න මේ ප්‍රශ්නෙට මේ කොටස අපිට උදාහරණ ගන්න බැරිද කියලා නිදසුන හැටියට ගන්න බැරිද කියලා බලන්න. ඕම් බලන්න හොඳට අහගන්න. මම දෙවනුව පැහැදිලි කරන්නම්. බුදුහු එදවස් බුදුහාමුදුරෝ එදවසේ අලුයම් දේනේ අලුයම කියන්නේ උදෑසන පාන්දර කිට්ටුව කෙනෙක්. හැබැයි අලුයම් කෙනෙකුට අලු කෙනෙකුට ලයන්න දන්තකලන්ට පාපිල වැටෙන්න ඕනේ. එහෙම නැත්නම් අර ලිපියේ තියෙන අලු වෙනුවේ අලුයම් දේනේ මහා පොළොණු සමවතට සමවැද. මහා පොළොණු සමවතට කියන්නේ මහා කරුණා සමාපත්තිය. මහා කරුණා සමාපත්තියට සමවැද ඒ නැගී පෙර බුදු වූ බුදුවරුන් වහන්සේ පෙර බුදු වෙච්ච බුදුවරුන් වහන්සේ සමයේදී මහත්සේ කොට පුරාපී පින්කම් ඇති. මහත්සේ කරන ලද පින්කම් ඇති හේතු සම්පන්න පුද්ගලයා. හේතු සම්පන්න යහපත් පුද්ගලයා දක්නා පිණිස මෙන්න මෙතන බලන්න බුදු ඇතින් ඒක බුදු ඇතින් කිව්වහම ඒක අපිට නෑ බුදු ඇතින් ලෝ බලනසේ දස දහසක් සක්වල නැමැති මහමුහුද
දස දහසක් සක්වල නැමැති මහමුද. සක්වල කියන්නේ චක්‍රාවාටය. පෘථුවිය නෙවෙයි. මේ ළඟදී මම දැක්ක විශිෂ්ටතම සතුටක් ගෙන දුන්නු දෙයක් තමයි අර සිරක ලක්ෂපති කියන වැඩසටහනේ කොළඹ ආනන්ද විද්‍යාලයේ විය යුතුයි. කුඩා දරුවෙක් ඒක ඉදිරිපත් වුණා. එයා ලක්ෂ 10ක ජයග්‍රහණයක් ගත්තා. ඒ දරුවා මට මගේ ජීවිතේ මේ කාලෙදි මම දැක්ක මැණික් කැටයක්. පන්ති තිබ්බ කාලයක් තිබ්බනම් ඒ දරුවාගෙන් මම අවසරය ලබාගෙන අනුගේ ෆොටෝ එකක් අපිට දාන්න බෑනේ. අවසරය ලබාගෙන මම ඒ දරුවාව ඇගෙවුමට ලක් කරලා මගේ පොතක පිට කවරේට ඒ දරුවගේ මම පින්තූරේ දානවා. ඒ ළමයාගේ දැනුම් සම්භාරය අමුතුවෙන් කියන්න ඕනේ ඔයාලා දකින්න ඇති. උතුම දැනුම. ඒ දැනුමට වඩා මම ආදරය කරපු තැනක් තිබ්බා. එයාට දෙනවා ඒ වැඩසටහන මෙහෙවන මාධ්‍යවේදියා ඒ කුඩා දරුවගෙන් අහිමි වෙච්ච පොතක්. ඒ පොත මේකද පොත කියලා අහනකොට ඒ දරුවගේ මුවෙනින් පිටවෙච්ච ප්‍රසන්න භාවය වා දැක්කද දන්නේ නැහැ. පුළුවන් නම් YouTube එකකට ගිහලා නැවත බලන්න. මුහුණේ මල් පිපෙනවා වගේ ප්‍රසන්න සිනහාවක් ඇති වුණා. මම මේක ඔබට දෙනවා කියලා මෙහෙම ඒ මාධ්‍යවේදියා දෙනකොට පොත මෙහෙම අරගෙන මෙහෙම කරලා පොතෙන්ද කියලා ඉවර. මෙයා පිටු අංකත් එක්ක කිව්වා මම මෙන්න මේ දක්වා තමයි කියලා තියෙන්නේ ඊට පස්සේ තමයි මට මේ කියව ගන්න බැරි වුණේ කියලා. ඒකලා පොත මෙන්න මෙහෙම තුරුල් කරගත්තා. thank you sir කියලා කිව්වා දෙපාරක් කිව්වා. හොඳට බලන්න. ඒ කරන ලක්ෂ 10ක් දිනුවා. මේ ළමයට මුදලේ අගේ නොතේරෙනව නෙවෙයි ලක්ෂ 10ක් නෝ ලොකු ගාණක්. ලක්ෂ 10ක් එයා දිනනවා. ලක්ෂ 10 ජයග්‍රහණය කරනවා. වැඩසටහනේ සමු ගන්න වෙලාවෙත් පොත ලයිට තුරුල් කරගෙන කියපු දේ තමයි මාධ්‍ය විද්‍යාවට සර් මේ පොතට thank you. එයා මොනවද සල්ලිද හොයන්නේ දැනුමද හොයන්නේ දැනුම කතාවක් කියන බර්ටල් බ්‍රෙස්ට් කියලා හිටිය නාට්‍යපති. ඒ නාට්‍ය කරුවා ලියනවා නාට්‍ය කුණු වටේ කතාව කියලා. ඒ කුණු වටේ කතාව කියන නාට්‍යයේ එක්තරා තැනක තියෙනවා කවියක්. යුගයක උවද නැහැ වුණු කඳුලින් ලෙයින් මුළු ලොව කාරුණික වූ අය සිටිති ඉඳහිට වාසනාවක් කියලා. තේරෙන්නේ නැති එක තමයි සමහර දරුවන්ට මේකේ ගැටලුව කියන්නේ. පැහැදිලි කරන්න. යුගයක උවද නැහැ වුණු. ඒ කියන්නේ කිසියම් යුගයක උවද නැහැ වුණු කඳුලින් ලෙයින් මුළු ලොව. කඳුලින් ලෙයින් මුළු ලොව කියන වචන දෙක කොච්චර හරවද්ද කියලා හිතන්න. කඳුලින් ලෙයින් මුළු ලොව. ලෙය යුද්ධය හා සම්බන්ධයි. කඳුල දුක වේදනාව හා සම්බන්ධයි. කඳුලින් ලෙයින් මුළු ලොව. බලන්න වචන කවියෙකුට මොනතරම් දේවල් කරන්න පුළුවන්. කාරුණික වූ අය. ඒ වගේ පසුබිමක කාරුණික වූ අය. සිටිති ඉඳ හිත වාසනාව. ඉඳලා හිටලා හරිය ඉන්න පුළුවන්. ඒක වාසනාව. අර ලක්ෂපති තරඟේ දසලක්ෂයේ ජයග්‍රහණයට වඩා පොත ලයිට් තුරුළු කරගෙන ඒකට පෙම්බැන්ද ඒ කුඩා දරුවා මන් දකින්නේ සිටිති හිත වාසනාවන් කියන ඒ පරපුරේ කෙනෙක් කියලා. ඔබත් එහෙම කෙනෙක් වෙන්න ඕනේ. ලැබෙන විවේකයේ තුල ඔය ජංගම දුරකථනයත් එක්ක කරන ගනුදෙනුව පොඩ්ඩක් අඩු කරන්න. ඒකටම යන්න එපා. අන්තිමේටම ඔබ එකෙන් ගිහිල්ලා ඔබගේ සියලු වටිනා දෑ මියගොස් අන්තිමේටම ජීවියේ පමණක් ඉතුරු වෙයි මොලේ නැති හිතන්ට බැරි සත්තු වගේ කෙනෙක් ඇති වෙයි. මං හරි ආසයි ඔයාට. මං හරි ආසයි මගේ දරුවන්ට. මං තාත්තේ කැටියට කියන්නේ හැමදාම ගුරුවරයෙක් කැටියටත් වඩා මං හැම වෙලාවකම මගේ ඉස්සරහින් දරුවෝ මට තේන්නේ මගේ දූලා මගේ පුතාලා වගේ. මමත් අප්පච්චි කෙනෙක් මට දූලා දෙන්නෙක් පුතෙකුයි ඉන්නවා. ඉස්සර මම පන්තුරු කොල්ලන්ට ගහනවා හරියට. දැන් ගහන්න මට අත මෙහෙම ඉස්සෙන්නේ නැහැ. මෙහෙම අත ඉස්සෙන්න වෙලාවක මට පේන්නේ මගේ පුතා ඉන්නේ කියලා. පැහැදිලි. ඒ හින්දා මම තාත්තෙක් හැටියට දෙන අවවාද පිළිගන්න ඕන පුතේ. ඔය ජංගම දුරකථනයත් එක්ක ඔයා එකට යන්නට ඕන නම් පැයක් සමාරක් හරියට අරගෙන පැත්තකින් කියලා මම පොතක් කියවනවා. මම ජීවිතේ ජයග්‍රහණය කරනවා.
මම විශ්වවිද්‍යාලයට යනවා කියන අරමුණින් වැඩ කරන්නේ. මගේ පුතාට කවදාකවත් වරදීද කියලා බලන්න. අම්මා තාත්තා ඔයාට ජංගම දුරකථනයේම ඔයා ඉඳලා ඉන්නවට වඩා ඔයා පොතක් එක්ක ගණන් කරනකොට අම්මගේ තාත්තගේ ආදරය වැඩි වෙනවා. ඔයා ජංගම දුරකථනයේ ඉන්නකොට කියයි පුතේ තේ එකක් හදලා දෙන්න. කියන්නේ නැහැ. ඔබ කනවා නම් කාපන්, බොනවා නම් බීපන්, කරගන්න ඕන එකක් කරගනි. තෝහි කියත් එකයි මට නැතත් එකයි කියලා එහෙම හිතන්නේ. අම්මලා තාත්තලා කොට කැමති නේ. හැබැයි පොතක් එක්ක ඔයා ඉන්නකොට ළඟට ඔළුවත් අතක තේ එක ගෙනත් දී, බිස්කට් එකක් ගෙනත් දී. තේ එක බොන්න. රැකී විදිහට නම් පාඩම් කරනවා. අම්මේ මන් 12 එක වෙනකන් විතර පාඩම් උණුවත පොතේ එකක් දාලා තියෙනවා. කේක් කෑල්ලකුත් තියෙනවා. පැන්න කන්න වැටේ මම පුතාට. එහෙම. අම්මා ගිහිල්ලා මොකද තාත්තට කියන්නේ? කොල්ල පාඩම් කරනවා. පුතා පාඩම් කරනවා. දුව පාඩම් කරනවා. තාත්තට සතුටුයි. පහවද උදේ තාත්තා යන්න හැදලා මොකද කරන්නේ දන්නවද? පුතේ මේ මම බැලට යනවා. මගේ පුතාට හවසට මොනවද ගේන්නේ? මොකුත් එපා තාත්තා. මොකුත් එපා කිව්වා තාත්තා මොන හරි අරන් ඉන්නවා. එයි දරුවා ඉගෙන ගන්න. හැබැයි පාන්දර 1 2 වෙනකන් අරක කොට කොටා ඉඳලා බුදියා ගත්තාම පැහැදිලි. ගෙන් අහයි තාත්තා වැඩට යන්න මොනවද වඩ ගේන්න නැන්නේ කියලා. වඩිගත්ත දවස් නම් මොකද ගේන්නේ? බෝකත් එක්ක පිටපොන් කියලා හිටියා. අම්මගේ තාත්තගේ ආදරේ වඩ නැතුව නෙමෙයි තියෙනවා. ආදරේ නැති කරගෙන තියෙන්නේ ඔයා. අම්මගේ තාත්තගේ ආදරේ නැති කරගෙන තියෙන්නේ ඔයා. පාටි හිතන්න බැරි නෑ ඔය ඔසත් පෙළ කරන දරුවෙක්. පොඩි දරුවෝ කියලා මම කීයටවත් සමාව දෙන්න සූදානම් එහෙම නෑ. ඔසත් පෙළ කරන දරුවෝ. එන අම්මගේ තාත්තගේ ආදරේ මහා මෙරක් වගේ ඔයාලගේ තියෙනවා. ඔයා එකකින් ප්‍රයෝජන ගන්න. ප්‍රයෝජන ගන්නට නම් අම්මා හිතන විදිහට අම්මා තාත්තා බලාපොරොත්තු වෙන විදිහට ඔයා හැදෙන්න. එච්චරයි. ඒක වෙන්නේ නැහැ. එතකොට දැන් බලන්න මේකේ මෙන්න මෙහෙම තියෙනවා. බුදු වූ එදවස් අලුයම් වේලෙහි මහ පොළොව සමවතට සමවැද එයින් නැගී මේක ඕනේ අවශ්‍ය ටික විතරක් මම ගන්නම්. පෙර බුදු වූ බුදුවරුන් වහන්සේ සමෙහි මහත් කොට පුරාපී පින්කම් ඇති හේතු සම්පන්න පුද්ගලයන් දක්නා පිණිස බුදු වෙසින් ලොව බලනසේ දසදහසක් සක්වල නැමැති මහ මුහුද වසා නුවණ දැල දැමූසේක්. මට්ට කුණ්ඩලී නැමැති කුඩමසු පිළ නැමැති දියකොල් බඩ හොත්තේ බුදුන්ගේ නුවණ දැලට තමා සම්බ වූ එහෙම දිගට ඉස්සරහට ওই විස්තරේ එහෙම ගලාගෙන යනවා. දැන් මෙතන තියෙනවනේ ප්‍රශ්නට අදාළව කරුණු කාරණා කතා කරන ඕනතරම් සාධක තියෙනවනේ පුතේ මේ බලන්න. කුසල කර්මයන්ගේ විපාක. දැන් බලන්න මේ කියපු කතාවේ කුසල හෝ අකුසල හෝ කර්මයක් මෙයා කළාද කියන්නේ මොකද්ද? පෙර බුදු වූ බුදුවරුන් වහන්සේ සමයෙහි පෙර බුදුවරුන්ගේ කාලයේ මහත්සේ කොට පුරාපී පින්කම් ඇති මහත්සේ පින්කම් කරන ලද හේතු සම්පන්න පුද්ගලයා. එහෙනම් මට්ට කුණ්ඩලී කියන පුද්ගලයා පෙර ආත්මයේදී කුසල කර්මයක් කරලා නැද්ද? කරලා තියෙනවා. කරපු පින්කම මොකද්ද කියලා කියන්නේ නැතුණාට පින්කමක් කරලා තියෙනවා. දක්නා පිණිස බුදු වෙසින් ලෝබල්ලසේ දස දහසක් සක්වල නැමැති මහ මුහුද. දස දහසක් චක්‍රාවාටය නැමැති මහ මුහුද. රූපකයක් තියෙනවා. චක්‍රාවාටයේ සක්වල මහ මුහුද. රූපකයක්. වසා නුවණ දැල දැමෝසේක. නුවණ දැල කියන එක රූපකයක්. මට්ට කුණ්ඩලී නැමැති කුඩමස්. කුඩමස් කියන්නේ කුඩා මත්ස්‍යයා. මත්ස්‍යයා කියන්නේ මහ. කුඩමස් මට්ට කුණ්ඩලී නැමැති කුඩමස්. මට්ට කුණ්ඩලී කුඩමස්යෙකුට කුඩා මාළුවෙකුට සමාන කළා රූපකයක්. පිළ නැමැති දියකොල් බඩ. පිළ නැමැති දියකොල් බඩ කියන්නේ දිය කෙලවර. පිළ නැමැති දිය කෙලවර. පොත්තේ කියන්නේ නිදා සිටියා කියන කාරණා. දැන් මෙතන ප්‍රශ්නෙට අදාළව තියෙනවා කරුණු කාරණා විස්තර කරන්න. මොනවද තියෙන්නේ? කුසල කුසල කර්මයන් කරලා කියනකොට එයා පෙර ආත්ම භාවිකී කුසල කර්මයක් කරලා තියෙනවා. මොකද්ද කරලා තියෙන කුසල කර්මය? බුදුහාමුදුරන්ගේ කවුරු හරි බුදු කෙනෙක්ගේ කාලේදී පින්කමක් කරලා තියෙනවා. ඒකට විපාකයක් හැටියට තමයි මේ තැනැත්තා මට්ට කුණ්ඩලී කියන එකනා බුදුහාමුදුරන්ගේ කරුණා ඇසට ලක් වෙන්නේ. මේක සිත් ගන්නා ආකාරයෙන් ඉදිරිපත් කළේ කොහොමද?
බුදුහාමුදුරුවෝ සක්වල නැමැති මහ මුහුදට නුවණ නැමැති දැල දාපුවාම මෙහෙම කරලා ඒකට අහුනේ කවුද? මට්ට කුණ්ඩලී නැමැති කුඩා මානුවා. බලන්න. අතීතයේ ඉඳන් දීවර කර්මාන්තය කියන එක අපේ ජන සමාජයේ තිබෙන්නේ නැහැ. දීවර කර්මාන්තය. අතීතයේ තිබ්බනේ. අතීතයේ ඉඳන් ඔය දීවර කර්මාන්තය කියන එක තියෙනවා. දීවර කර්මාන්තයේ යෙදෙන්න උන් කරන කාර්යය තමයි මොකද්ද? දැල් දානවා. මාළු වලන්න දැල් දානවා. මිනිස්සු ඔක දැකලා තිබෙන්නේ නැද්ද? මාළු වලන්න දැල් දානවා මිනිස්සු දැකලා තිබෙන්නේ නැද්ද? දැකලා තියෙනවා. දැන් ඔය රූපවාහිනියේ යන දැන්වීම් වල තේ නාට්‍ය වල අර වීසි දැල් කියලා ෆිල්ම් එකක් තිබ්බා ඒකේ ඔය දැල් දානවා දැකලා තියෙනවා. හරිය ලස්සන. මෙහෙම කරලා කොහොම කරලා දාපුවම පලාතක් කොහොම යනවා. අයිනේ තියෙනවා ඊයම් බරු කියන්නේ ඊයම් ගුලි. බරු ඒවට කියන්නේ දීවර ජනතාව. ඒක මෙහෙම යටට බහිනවම මාළු ටික මැදට වෙනවා. මේ මීතර කොටසින් අල්ල මෙහෙම කරලා ලං කරලා ටික ගත්තාම මාළුව මේකට අහු වෙනවා. මාළු වලට ඒක කියලා දුන්නා නෙවෙයි. එතකොට මේ දීවර කර්මාන්තයේ යෙදෙන මිනිස්සු අපි දැකලා තියෙනවා. මේ ධර්මසේන හාමුදුරුවෝ මේ විස්තරය කරනකොට සිත් ඇද ගන්න ගතියක් නැද්ද? මේ බලන්නකො. බුදුහාමුදුරුවන්ගේ නුවණ දැන කියනකොට අපිට ඔන්න මතක් වෙනවා දැල. ඒ කියන්නේ දීවර කර්මාන්තයේ යෙදෙන දීවරයේ අතේ තියෙන දැල. සක්වල නැමැති මහ මුහුද වසා බුදුහාමුදුරුවෝ දානවා බුදුහාමුදුරුවගේ නුවණ දැන සක්වල නැමැති මහ මුහුද. එතකොට අපිට මතක් වෙනවා දීවරේ මාළු අල්ලන්ට තමාතේ තියෙන අර වීසි දැල මෙහෙම දාන ගතියක් අපිට පැහැදිලි වෙනවා. දැමු කල මට්ට කුණ්ඩලී නැමැති කුඩමස්. ආන්න බුදුහාමුදුරගේ නුවණ දැනට අහුනේ කවුද? මට්ට කුණ්ඩලී කියන කුඩා මස්තියා. එතකොට මේ දීවරයා මෙහෙම දාපුවාම මේකට මාළු අහු වෙනවා. දිය කොල්බඩ හොත්තේ. දිය කොල්බඩ කියන්නේ දිය කෙලවර හිටියේ. දිය කෙලවර. ඒ කියන්නේ පිළේනේ අරගෙන ගෙනත් දාලා හිටිය අන්තිම මරණාසන්න මොහොතේ. දැන් මේක චිත්ත රූප මැවෙන ආකාරයට හරියට දීවරේ මාළු අල්ලන්ට දැලක් දානවා වගේ බුදුහාමුදුරුවෝ නුවණ දැල යොමු කරන මේ මට්ට කුණ්ඩලී සුමගට ගන්න දරන උත්සාහය කියන කාරණාව අපිට පේන්නේ නැද්ද මෙතන? නෑ කියලා උඩ බලන්න එහෙම එපා. පේන්නේ නැද්ද? පේනවා. දැනෙනවා. හැඟෙනවා. සිත් ගන්නාසුළු ආකාරයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් ආරම්භක කොටස කියනකොට මම ඔබට ලියන හැටි පවා ලස්සන කියලා දුන්නානේ මෙහෙමයි ලියන්නේ කියලා. දැන් එහෙම කියන්නේ නැහැ. දැන් මම දෙනවා මේකට උපුටනේ විතර. මේක ලියාගන්න දෙවෙනි ඊළඟ සර්වදා ලියාගන්න. පෙර බුදු වූ බුදුවරුන් වහන්සේ සමයෙහි පෙර බුදු වූ බුදුවරුන් වහන්සේ සමයෙහි මහත්සේ කොට පුරාපි පින්කම් ඇති. මහත්සේ කොට පුරාපි පින්කම් ඇති. හේතු සම්පන්න පුද්ගලයන් දක්නා පිණිස. හේතු සම්පන්න පුද්ගලයන් දක්නා පිණිස. හේතු සම්පන්න පුද්ගලයන් දක්නා පිණිස. බුදු ඇතින් ලොව බලන සේ. බුදු ඇතින් ලොව බලන සේ. දස දහසක් සක්වල නැමැති. සක්වල කෙනෙකුට ලයන්න මූර්ධජ. දස දහසක් සක්වල නැමැති. මහ මුහුද වසා. මහ මුහුද වසා. නුවණ දැල දැමූ සේක. නුවණ දැල දැමූ සේක. මට්ට කුණ්ඩලී නැමැති කුඩමසු. කුඩමසු කියන්නේ කුඩා මත්ස්‍යයා. මට්ට කුණ්ඩලී නැමැති කුඩා මත්ස්‍ය.